ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අදත් එකතු වෙනවා. සහෝදර සහෝදරයන් හැටියට දෙවියන් වහන්සේගේ වචනය අසන්න, එකිනෙකාව දිරිමත් කරන්න, එකිනෙකාව ශක්තිමත් කරන්න, එකිනෙකාට ධෛර්යයක් වෙන්න අපි අද දවසේදීත් එකතු වෙනවා. දෙවියන් වහන්සේට ස්තුතියි මේ අවස්ථාව ගැන. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අපි එක රාජාවලියේ 17 18 අද අපි 19 වෙනි පරිච්ඡේදයේ තවත් එක කොටසකට ඇතුල් වෙනවා. මේ කොටස තුළ මම කැමතියි අද ඔබත් මමත් දැනගන්න සහ අපි ඒක ගැන කතා කරන්න. මොකද මේක අපි බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නිසා. මොකද්ද මේ ප්‍රශ්නය? ජීවිතේ ධෛර්යය හීන වීම. මොකද්ද මේ ප්‍රශ්නය? ක්‍රියාකාරීත්වයෙන් පහතට වැටීම. මොකද්ද මේ ප්‍රශ්නය? අසහනෙන් විසාදනය වෙලා පෙළෙන එක. මොකද්ද මේ ප්‍රශ්නය? ශෝකාකූල වෙලා බොහොම දුකටපත් වෙලා කූඩුවක් ඇතුළට වෙලා ඉන්න එක. මොකද්ද මේ ප්‍රශ්නය? අවපාතයට මුහුණ දීම. මොකද්ද මේ ප්‍රශ්නය? අප්‍රාණික වෙලා ඉන්න එක. කනස්සලු වීමේ ගැටලුව. ඒක තමයි අපේ තේමාව අද දවසේ. එක රාජාවලියේ 19 එකේ ඉඳලා 21ට තමයි අපි අද අධ්‍යයනය කරන්න යන්නේ. මම කැමතියි ඊට ඉස්සෙල්ලා ඔබත් එක්ක සමහරක් මේ කනස්සලු වීම ගැන නැත්තම් මේ ධෛර්ය හීන වීම ගැන ටිකක් කතා කරන්න. බලන්න මේක ලෝකයේ තිබෙන ප්‍රශ්න වලින් ලෙඩ වලින් මිනිසුන්ට තියෙන පළවෙනි ලෙඩක් කියලා තමයි හුඟක් අය ප්‍රකාශ කරන්නේ මේ කනස්සලු වීම ගැන. මේ ගැන අපි ගොඩක් වචන අහලා තියෙනවා. දේශනාවල අහලා තියෙනවා. දහස් ගණන් මිනිස්සු හැම අවුරුද්දකම දහස් ගණනින් මිනිස්සු සිය දිවි හානි කරගන්නවා මේ ගැටලුව හින්දා. මේ ප්‍රශ්නය හින්දා. ධෛර්යය හීන වීම හින්දා. ඒගොල්ලන්ගේ අසහනයේ විෂාදනයෙන් ඒගොල්ලන් පෙළෙන හින්දා. ඒගොල්ලන් ගොඩක් ජීවිත හානින් කරගන්නවා. ස්පිරිතාල ගත වෙනවා. ඉතින් ගොඩක් වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගුලි බිබී ඉන්නවා. අවුරුදු ගණන් සමහරක් ඒගොල්ලන් කිසිම බෙහෙතක් ගන්නේ නැතුව ඔහේ ජීවිතෙන් සමුගන්නවා. නිවුස්වීක් කියන මැගසින් එක එකපාරක් කිව්වා මේ බොහෝ රටවල් වල මේ මානසික රෝගය, මේ කනස්සලු වීමේ ගැටලුව ඒගොල්ලෝ හඳුන්වන්නේ මානසික රෝගයක් හැටියට. මේක කිසිම සැකයක් නෑ, මේක තමයි මූලිකම ප්‍රශ්නය ගොඩක් මිනිස්සු මේ ලෝකේ මුහුණ දෙන කියලා. මම ඔබට කියන්නේ අද අපි කිසිම කෙනෙක් ඔබයි මමයි දෙවියන් වහන්සේව දැනගෙන හිටියත් අපි කිතු බැතියන් හැටියට උනත් අපිත් මේකෙන් නිදහස් නෑ. මේ කනස්සලු වීමේ ගැටලුවෙන් ඔබයි මමයි නිදහස් නෑ. මේ උදෑසන මම ඔබත් එක්ක කතා කරනකොට අපි එකතු වෙලා බලමු මේ බයිබලයේ ඉතාමත්ම උසස් උතුම් බලවත්යයි සලකපු මිනිස්සු බොහොමයක් අපි දන්නවා මේ අධෛර්ය වීම තුල සහ කනස්සලු වීමේ ගැටලුව සහ මේ පහත වැටීමේ ක්‍රියාකාරීත්වයෙන් පහත වැටිච්ච ස්වභාවයට පත්වෙච්ච බය ගුල්ලු වෙලා ප්‍රශ්න වලින් පැනලා දුවන්න උත්සාහ කරපු මිනිස්සු ගැන බයිබලයේ ගොඩක් කතා කරනවා. බයිබලයේ ඒකයි හරි සුවිශේෂී ග්‍රන්ථයක් කියලා කියන්නේ දෙවියන් වහන්සේ මනුස්සයාගේ අතට දීලා තියෙන. ඒක මේ මිනිසුන්ගේ ධෛර්ය ශක්තිය ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. ධෛර්ය ශක්තිය කරන්න ඉදිරිපත් වෙච්ච මිනිසුන්ගේ වැටීම් කනස්සලු වීම ගැන බයිබලයේ ගොඩක් කතා කරනවා. එනිසා බයිබලයේ හරි අනර්ග ග්‍රන්ථයක්. දිගටම කියවන්න. දෙවියන් වහන්සේට ඉඩ දෙන්න ඔබට කතා කරන්න. මේ කනස්සලු වීම ඇත්තටම ඒක බලාපොරොත්තු රහිත වීම, කනගාටුවට පත්වීම, දුකට පත්වීම, බලාපොරොත්තු නැතිවීම, මේක මිනිස්සු මේවන. ඔබ මේ වගේ තැනකට පත් වෙලා තියෙනවද ඔබගේ ජීවිතේ? ඔබට තියෙනවද ඒ වගේ අත්දැකීම්? ඔබ නෑ කිව්වොත් කියන්නේ බොරු. නෑ කිව්වොත් කියන්නේ බොරු. සමහරක් වෙලාවට මේක ඔබ අහගෙන ඉන්නේ නැති, ඔබ තාමත් එතන වෙන්නේ නැති ඉන්නේ. ඒ වගේ කනස්සලු වීමේ ගැටලුවක් තුල වෙන්නේ නැති ඔබ දැනුත් ඉන්නේ. මට කවුරුත් නෑ උදව් කරන්න, මගේ ගැන බලන්න කවුරුත් නෑ, මට පිහිට වෙන්න කවුරුත් නෑ කියන තැන වෙන්නේ නැති ඔබ මේ වෙලාවෙදිත් මේක අහගෙන ඉන්නේ. ඒකද මේක සාමාන්‍යයෙන් හැමෝටම පොදු දෙයක්. අපි දකිනවා එලියා කියන මිනිස්සයා, එයා තුවාල වෙලා මේ කනස්සල්ලේ ගොදුරක් වෙලා ඉන්නව මිනිසෙක් හැටියටයි 19 වෙනි පරිච්ඡේදය අපිට එලියාව පෙන්නලා දෙන්නේ.
හැබැයි එලියා මහා දෙවියන් වහන්සේ පුදුම විදියට බරපතල විදියට පාවිච්චි කරපු මිනිස්සෙක්. අපි බලවත් දාසයෝ කියලා අද මිනිසුන්ට කියනවානේ. අද කොහෙද බලවත් දාසයෝ? එලියා ගැන කතා කරන බයිබලයේ කියනවා බලවත් මිනිස්සෙක් එලියා. ධර්මිෂ්ඨ මිනිස්සෙක් එලියා. අද මේ බලවත්යි කියා ගන්නව මිනිස්සු එකෙක්වත් ධර්මිෂ්ඨ නැහැ. උන් ඔක්කොම අධර්මිෂ්ඨයි. බලවත් කියලා කියා ගන්නවා. ඔක්කොම ලෝකෙට ගිජු කමින් වැඩ කරන අය. ඉතින් බලන්න මේකේ එලියා බොහොම දෙවියන් වහන්සේට කැප වෙලා විශ්වාසවන්තව දෙවියන් වහන්සේ කතා කරපු දේ කරන්න කියපු දේ කරගෙන හිටපු මිනිස්සෙක් මෙයා. එයා මේ අකීකර වෙලා හිටිය මිනිස්සෙක් නෙමෙයි. එයා මේ දෙවියන් වහන්සේගේ උදහසට දඬුවමට ලක්වීමට යුතුව සිටිය මිනිස්සෙක් නෙමෙයි. මොකද එයා දෙවියන් වහන්සේගේ මිත්‍රයෙක්. එයා දෙවියන් වහන්සේ කියන දේ කරගෙන හිටපු මිනිස්සෙක්. ඉතින් ඒ වගේම අපි දකිනවා ගොඩක් මිනිස්සු බයිබලේ. අපි දැක්කොත් එලියා දැන් එලියා දකින්නේ එයාගේ ජීවිතය පවා එපා වෙලා එයා මැරෙන්න දැන් උත්සාහ කරන මිනිස්සෙක්. හරිද? අපි බැලුවොත් මෝසස් ගැන මෝසස්ටත් ඔයගෙම ගැටලු තිබුණා. මෝසස් කිව්වා ස්වාමීනි මට ඇති වෙලා තියෙන්නේ. මාව ගන්න. මෝසස් කිව්වා මගේ නම කපලා දාන්න. මෝසස් කියනවා. මෝසස්ත් ඒ වගේ ගොඩක් අමාරු කම්වලට මුහුණ දීපු මිනිසෙක්. එයා හිටියේ ගොඩක් වෙලාවට මේ හීනමානෙන් පෙළිච්ච මිනිස්සෙක් හැටියට. ඒකම අපි දකිනවා මේ අධිමානුෂික භාවයෙන්ුත් පෙළිච්ච මිනිස්සු ඉන්නවා. හීනමානය වගේම අභිමානයෙන් පෙළුණු මිනිස්සු. ජෝනා වගේ. ජෝනා කිව්වා අපි තමයි මිනිස්සු අපිට තමයි දෙවියන් වහන්සේ රවුනේ අපි දෙවියන් වහන්සේගේ මිනිස්සු නිනවේ මිනිස්සු මැරෙන්න ඕනේ ඒගොල්ලෝ අයිති නෑ දෙවියන් වහන්සේට කියලා. අභිමානයෙන් පෙළිච්ච මිනිස්සු. අභිමානයෙන් පෙළිච්ච කෙනෙක් තමයි යෝනා. හීනමානෙන් පෙළිච්ච කෙනෙක් තමයි මෝසස්. මෝසස් කිව්වානේ ස්වාමීනි මට වචන නෑ. මම කතාවේ දක්ෂයෙක් නෙමෙයි. හීනමානේ. එයාට හොඳට දේවල් කරන්න පුළුවන්කම තියෙද්දියා නෑ කියලා කිව්වා. ඉතින් ඒක රාජාවලිය 19 කේන්ද්‍ර 21කට අපි කියනකොට අපි හොඳ උදාහරණයක් දකිනවා. බයිබලයේ පෙන්වලා දෙනවා මේ තනියම දෙවියන් වහන්සේ වෙනුවෙන් නැගිටලා හිටපු මිනිස්සෙක් සම්බන්ධව. එයා තනියම නැගිටලා හිටියා. ඔක්කොම දේවල් එරෙහිව තියෙද්දී හැම මිනිසෙක්ම දෙවියන් වහන්සේට විරුද්ධව නැගී සිටින වෙලාවේදී එලියා දෙවියන් වහන්සේ තෝරගත්ත නැගිටලා ඉන්න උන්වහන්සේ වෙනුවෙන්. හැබැයි අපි දකින්නේ තුන්වෙනි පදයට එනකොට මේ තුන්වෙනි පදේ කියනවා එලියා ඔහු ඒ අස නැගිට තමාගේ ප්‍රාණය ගලවා ගැනීමට යනුවේ යුදාට අයිති බේර්ෂෙබාට පැමිණ තමාගේ වැඩකාරයෙහි නවතින්නට හැර තමාම දවසක ගමන් කාන්තාරයට ගොස් රෝතින් ගසක් යට හිඳ තමා මැරෙන ලෙස ඉල්ලමින් ස්වාමින් වහන්සේ ඉතින් නැත. දැන් ස්වාමීන් වහන්සේ මාගේ ප්‍රාණය ගත මැනව කියා මක්නිසාද මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි කිව්වේ. දැන් බලන්න මේකේ බලන්න පළවෙනියෙන්ම අපිට දකින්න තියෙන්නේ ශාරීරිකව මේ එලියා එයාගේ තිබුණු කනස්සලු භාවය නිසා එයාගේ තිබුණා වූ මේ ධෛර්ය හීනවීම නිසා එයාගේ ක්‍රියාකාරීත්වය පහත වැටීම නිසා අප්‍රාණික වෙච්ච මිනිස්සෙක් හැටියට එයා ශාරීරිකව ගොඩක් දුර්වලව හිටියා. නම් එයා මේ හැතැම්ම ගානක් දුවනවා. මේ ජෙසබෙල් එක වචනයක් කියන්නේ. ජෙසබෙල් කියනවා ඔබ මගේ මිනිස්සුන්ව මැරුවානේ. මම උඹව හෙට දවස් වෙනකොට ඒ වගේම කරනවා කියලා. ඒකට හොඳටම එලියා බය වෙනවා. ජෙසබෙල්ගේ ඒ වචන දෙකට. කාන්තාවගේ වචනේ බලය. එලියා දුවනවා. මෙච්චර විශාල ජයග්‍රහණයක් ලැබුව එලියා. බාල්ගේ ප්‍රොපේතවරු 450කුයි අශේරගේ ප්‍රොපේතවරු 400කුයි මරණයට පත් කරපු එලියා. මේ කාන්තාව කියන එක වචන පේලියට බය වෙලා දුවන දිවිල්ල. කාන්තාවනි ප්‍රවේශම් වෙන්න ජෙසබෙල්ලා හැම වෙන්න එපා. ජෙසබෙල්ලා වෙන්න එපා. ඉතින් ඒක නිසා මේකේ අපි දකිනවා එලියා ශාරීරිකව විඩාවට පත් වෙලා. මානසිකව එලියා ගොඩක් දුර්වල වෙලා. එයා කියනවා බලන්න ස්වාමීනි මම ඔබ වහන්සේ තුල මෙච්චර උනන්දුවෙන් හිටියා. එනට මම විතර දැන් ඉතුරුලා කවුරුත් නැහැ උදව් කරන්න. එයා කියනවා කවුරුත් නැහැ උදව් කරන්න. එයා මානසිකව හොඳටම වැටිලා. ඒ වගේම ආත්මිකවත් එයා දුරස් වෙලා. හැබැයි මේ දෙවියන් වහන්සේ එලියාට ඉතාමත් අලංකාර විදියට සලකන ඒ වෙලාවේදී දෙවියන් වහන්සේත් එක්ක කෝප වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ දන්නවා ඔයාගේ මගේ රාමුව මොනවද අපි තුල තියෙන්නේ උන්වහන්සේ දන්නවා. කරන්න පුළුවන් මොනවද අපිට යන්න පුළුවන් දුර මොනවද අපිට දරා ගන්න පුළුවන් කොච්චරද උන්වහන්සේ දන්නවා. ඒකෙදි උන්වහන්සේ තරවටු කරන්නේ නැහැ, බනින්නේ නැහැ.
උන්වහන්සේ උදව් කරනවා. අපිට පුළුවන් ප්‍රමාණය කරගෙන ඉදිරියට යන්න උදව් කරනවා. ඒක තමයි සුභාරංචිය. දෙවියන්ට ප්‍රශංසා වේවා. ඉතින් ඔයා දන්නවද? මේ කනස්සල්ලු වීම නැත්තම් මේ ධෛර්ය හීන වීම නැත්තම් මේ අප්‍රාණික වීම අවපාතයට වැටෙන්න මූලික හේතුවක් වෙන්නේ කොහොමද දන්නවද? බොහෝ වෙලාවට දෙවියන් වහන්සේගේ සෙනඟ වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ජයග්‍රහණයන් වලින් පස්සේ තමයි ඒගොල්ලෝ ගොඩක් මේක ගැන ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද එතන තමයි වැටෙන්න තියෙන මුල. අදනද මෝසෙස්ට ඔය කතන්දරේදී මෝසෙස් අපිට ඒක මතක් කරලා දුන්නා. එයාගේ හීනමානය සම්බන්ධව. ජෝන අපිට මතක් කරලා දුන්නා. එයාගේ අභිමානය සම්බන්ධව. පාවුලතුමා අපිට මතක් කරලා දුන්නා. එයා මතකද එයා කිව්වා ස්වාමිනී මේ කටුව අරන් දාන්න මට බෑ. 3 පාරක්. අපි දකිනවා අපේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ කොයි තරම්නම් ඒ ජයග්‍රහණයන් වලට පස්සේ මොන තරම් පීඩනයන් වලට උන්වහන්සේ ලක් වුණාද කියලා. උන්වහන්සේගේ ජීවිතයෙන් උන්වහන්සේ අපිට පැහැදිලිවම පෙන්වනවා. ඉතින් මේ උදෑසන මම කැමතියි ඔබට මේ ආත්මීක කනස්සලු භාවයේ සම්බන්ධව කාරණා කීපයක් කතා කරුවා වගේම මේ ආත්මික කනස්සලු භාවය කියන ප්‍රශ්නය තිබෙන සලකුණු සහ මේක ලක්ෂණ සහ මේකට හේතුන් මොනවද කියලා බලන්න. බලන්න 1 ඉඳලා 4ට අපි කියවුවා. 10 වෙනි පදේ අපිට කියනවා මම සේනාවල දෙවිස්වාමී වූ දෙවියන් වහන්සේ උදෙසා බොහෝ ජුවලිතව සිටියෙමි. කුමක්කෙන්ද ඊශ්‍රායල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අතහැර ඔබගේ පූජාසන කඩා දමා ඔබගේ ප්‍රොපේතවරුන් කඩුවෙන් මැරුවෝය. ඊතුරුව සිටින්නේ මම පමණක් කිය. ඔහු මාගේ ප්‍රාණයන් නැති කරන්න සොයති කිවේය. දැන් බලන්න මේකේ අපිට ස්වාමීන් වහන්සේගේ වචනේ මතක් කරලා දෙනවා මේ ආත්මීක සාර්ථකත්වය. ජීවිතයේ ඔබ සාර්ථකත්වයක් නැත්නම් ඔබගේ සාර්ථකත්වය ඔබ කඩා වැටෙන සුළු භාවයට පත් කරන්නට බොහෝ ඉඩ කඩ තියෙනවා. එනිසා ඔබ සාර්ථක වෙනකොට දේවල් වලදී බොහොම ප්‍රවේශම් වෙන්න. එක රාජාවලිය 18:46, යාකෝබ 4:6, කොරින්ති 10:12, එපිස 6:12, ගලාති 6:9. මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. ස්වාමීන් වහන්සේගේ හස්තය එලියා කරේ පැමිණි නිසා ඔහු තමාගේ කටිය බැඳගෙන ආහාබ්ට පෙරට යෙස්රේලට ඇතුල් වෙන තැන දක්වා දිව්වේය. අපි දකිනවා එලියට පුදුම ශක්තියක් තිබුණේ ඒ වෙලාවේ. ඊට පස්සේ යාකෝබ් 4:6 එයා ඒක ගැන උදම්මනන්න නැති ආඩම්බර වෙන්න ඇති. මිනිස්සෙක් හැටියට. නමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙන්නේ යටහතුන්ට. උඩගො ඉන්න ඒගොල්ලන්ට විරුද්ධයි. යටහතුන්ට කරුණාව දෙනවා. පළවෙනි කොරින්ති 10:12 කියන ඔබ කෙලින් ඉන්නවා කියලා හිතනවනම් වැටෙන්නේ නැති වෙන්න වග බලා ගන්න කියලා. මේවා හරි වැදගත් වචන. ඔබ නිතර සිහි කරන්න ඕනේ. මොකද අපේ හැම වෙලාවෙම අපිට මේ ලොකු පොරබැදීමක් තියෙනවා. මේ පොරබැදීම මානසික රුධිරයට විරුද්ධව නෙමෙයි අධිපතිකම් වලට, පරාක්‍රමධාරීන්ට, ලෝක අන්ධකාර මුලාදෑනින්ට, ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ට විරුද්ධවයි කියලා. එනිසා අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට ඔබ සාර්ථක වුණාම නිකන් ලොකු දේවල් එක්ක ආඩම්බර වෙලා යන්න හදන්න එහෙම පා. සමහරක් ඔබට අමතක වෙලා තියෙනවද ඔබ කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔබගේ මුල ආරම්භය පටන් ගන්න ප්‍රවේශම් වෙන්න. හැමතිස්සෙම මේක මතක් කරලා දෙවියන්ට ස්තුති කරන්න මම ආවේ මෙහෙන් කියලා. ස්වාමිනේ මම ආවේ මෙහෙන්. අද මම මෙතන ඉන්නේ එතන ඉඳලා ඇවිල්ලායි කියලා. මතක තියාගන්න. සමහරක් වෙලාවට අපි ලබන ජයග්‍රහණයන් සම්බන්ධව මහා ආඩම්බර අහංකාර සිතිවිලි ආඩම්බර අහංකාර සිතිවිලි ඇතුලේ තියෙන්න පුළුවන්. ප්‍රවේශම් වෙන්න. ප්‍රවේශම් වෙමු අපි. තමා ගැන ඕනෑට වැඩිය හිතන, ඕනෑට වැඩිය තමාගේ වැදගත්කමක් දකින්න තැනට වැටෙන්න නම් එපා මගේ සහෝදරයා සහෝදරිය. ඔබ ලොකු අන්තරායන් වලට මුහුණ දෙනවා එකත් එක්ක. ඔබ ඕනෑට වැඩිය ඔබ ගැන සහතිකය ඇති කරගන්න මට පුළුවන් මේක කරන්න. මට පුළුවන් නෙමෙයි දෙවියන් වහන්සේ දෙන ශක්තියෙන් මට පුළුවන් කියලා කියන්නේ. මට පුළුවන්. දෙවියන් වහන්සේ දෙන ශක්තියෙන් මට මේක පුළුවන් කියලා කියන්නේ. ඔබ එහෙම කෙරුවේ නැත්තම් මොකද දන්න දෙවියන් වහන්සේ කරන්නේ? දෙවියන් වහන්සේ ක්‍රම සහ විදි තියෙනවා දෙවියන් වහන්සේගේ ඔබ යටත් කරවන. ඔබ ආඩම්බර වෙන්න හදන්න එපා දෙවියන් වහන්සේ ඉදිරියේ. පොඩ්ඩයි නිකන් ස්පර්ශයක් දෙන්න ඕනේ කොහට හරි. අම්මෝ කියලා මේ පපුවේ මේ පැත්ත අල්ලගෙන වැටෙනකොට ඉවරයි. දෙවියන් වහන්සේට ක්‍රම සහ විදි තියෙන ඔබ මාව යටත් කරවන. ඒක නිසා බය වෙන්න උන්වහන්සේට. බය වෙන්න උන්වහන්සේට. බොහෝ වෙලාවට අපේ විඩාවට පත් වෙලා ඉන්නකොට අපි මහන්සියට පත් වෙලා ඉන්නකොට සමහරකට අපි
මැලි වෙන්න පටන් ගන්නවා. ඒකයි ගලාති 6:9 කියන තවද යහපත්කම් කිරීමට මැලි නොවෙමු. මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම් නියම කාලයේදී කපා ගන්නෙමු කියලා. දෙවියන් වහන්සේට ස්තුතියි මේ වචන අපිට මතක් කරලා දෙන්න නිසා. එනිසා මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය ඔබට අනපේක්ෂිත බලාපොරොත්තු නො වූ පරීක්ෂාවන් අමාරුකම් වලට මුහුණ දෙන්නට සිදුවෙන කොට. එහෙම සිදුවෙන්න පුළුවන්. මොකද මේ ලෝකයේ දෙවියා බොහොම මහන්සි වෙලා වැඩ කරමින් ඉන්නවා. අනපේක්ෂිත පරීක්ෂාවන් වලට ඔබ වට්ටවා ගන්න, අමාරුකම් වලට මුහුණ දෙන්න, සලස්වන්න. ඒක හුඟක් වෙලාවට අපේම ආඩම්බරකම් නිසා අපි කරගන්නවා සමහර කාලේ. ඒකයි දෙවෙනි කොරින්ති 4:4 කියන්නේ. දෙවෙනි කොරින්ති 4:4 කියනවා නොඇදිලිකාරු ඔවුන් තුළ දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජස්සේ සුභාරංචි ආලෝකයේ නොබැබලෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කෙරුවා කියලා. ඒක රාජාවලිය 19 අපි දකින මේ මුල් පද දෙකේ අපිට සිහිපත් කර දෙන්නා වූ ඒ කාරණාව. එලියා කළ සියල්ලත් ඔහු සියලු ප්‍රපේතවලින් කඩුවෙන් මරා දැමූ බවත් ආහාබ් යසබෙල්ට දැන්වුවේය. එවිට යසබෙල් මා විසින් හෙට මේ වෙලාවට පමණ නුඹේ ප්‍රාණය ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ ප්‍රාණය මෙන් වෙන්ට සැලසුවේ නැත්නම් දෙවිවරු මට එසේ මත ඊට වැඩිනුත් කෙරෙත්වයි පණිවිඩකාරයෙක් අත එලියාට කියා ඇරියාය. බලන්න මේකෙදී බලන්න අපිට දෙවියන් වහන්සේ මතක් කරලා දෙන මේ අනපේක්ෂිත පරීක්ෂාන් වලට අපි අමාරුකම් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙන වෙලාවේදී එහෙම සිද්ධ වෙන්න වෙනවා. මුහුණ දෙන්න වෙනවා. ඒවා මගහරින්න බෑ ඔයාලට මටයි. සමහරකට ඔබගේ බලාපොරොත්තු ඔක්කොම කඩා ඉහිරියයි. හිතාගෙන හිටපු දේවල් සිද්ධ වෙන එකක් නැහැ. ඒ වගේ අවස්ථාවක් ඔබගේ ජීවිතයටත් මොනවද ඔබ කරන්නේ? සිහි කරන්න වචනේ. බලන්න දෙවිඳුන් දිහා 1:10-13 අපිට කියනවා මිනිස්යා විසින් ඉසිලේ හැකි පරීක්ෂාවක් නිසා අනිකක් නුඹලාට පැමිණුනේ නැත. නමුත් දෙවියන් වහන්සේ විශ්වාස කෙනෙක් උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂණ කරලා බණ්ඩට ඉඩ නොදී නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකි වෙන පිණිස ඒ සමග ගැලවෙන මාර්ගයද සලසලා දෙනවා කියලා. මේවා දෙවියන් වහන්සේගේ අනර්ග පොරොන්දු. මේවා අල්ලගන්න. මේවා අල්ලගෙන අපි යන් ඉස්සරහට. සමහර කලට අපේ අවධානය අපේ අවස්ථාවන් කෙරෙහි. ස්වාමීන් වහන්සේගෙන් ඇස් අපි අහකට අරගෙන අපේ අවස්ථාවන් කෙරෙහි, අපේ ඉලක්කයන් කෙරෙහි අපි අපේ අවධානය යොමු කරගන්න හදනවා. ඔබ ස්වාමීන් වහන්සේගෙන් ඇස් ඉවතට ගෙන ඔබගේ අවස්ථාව වෙත ඔබගේ ඉලක්කයේ තැබීම සිදු කිරීම කරපු ගමන් ප්‍රශ්න වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. යෙරමියා 1:8 කියනවා. ඔවුන්ට බය නොවෙන්න මක්නිසාද නුඹ ගලවන්නට මම නුඹ සමග සිටිමි උන්වහන්සේ කියනසේක. කියනසේකයි කීසේක. ඒ කියන්නේ ජෙරමියා එතන බය වුණා. එයා මේ වගේ වැඩක් කරන්න දැනස කැදවපුවා. මේ දැනසක බය වෙන්න එපා. මම ඔයත් එක්ක ඉන්නවා. මතෙව් 10:28 කියන්නේ ශරීරයේ නසන නමුත් ආත්මේ නසන්න පුළුවන් වූ අයවලුන්ට බය වෙන්න එපා. එහෙත් ආත්මයේ ශරීරය නිරේ විනාශ කරන්න පුළුවන් තැනන් වහන්සේට බය වෙන්න. මතෙව් 14:30 කියන නමුත් ඔහු හුළඟ දැක බය වී ගිලෙන්ට පටන්ගෙන ස්වාමිනී මා ගැලෙවුම නෙවෙයි මොර ගැස්සුවේ කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය අපි දකින්නේ අපේ ඇස් අපේ අවස්ථාවන් කෙරෙහි අපි යොමු කරගෙන දෙවියන් වහන්සේගෙන් අපේ ඇස් ඉවතට ගත්ත ගමන් මුහුණ දෙන්න සිදුවෙන්නා වූ විශාල ගැටලු ගොඩක් ගැන අපි කතා කරුවේ. ඇයි එලියා දැන් දුවන්නේ? ඇයි එලියා මේ බයේ දුවන්නේ? මොකද එලියා දෙවියන් වහන්සේ කෙරෙන් ඇස් අහකට ගත්තා. ඉතින් මිනිස්සු කිව්ව දෙයට බය වෙන්න පටන් ගත්තා. ඔබ දෙවියන් වහන්සේගෙන් ඇස් අහකට ගත්ත ගමන් මිනිස්සුන්ගේ ඇස් දිහා බලන්න ගත්ත ගමන් මිනිස්සු කියන දෙයට ඔබ බය වෙන්න පටන් ගන්නවා. ඔබ බය දෙවියන් වහන්සේද මිනිස්සුන්ට? තීරණය කරන්න ඕනේ ඔබයි. එයා දෙවියන් වහන්සේව අනුගමනය කරගෙන දෙවියන් වහන්සේ පස්සේ දුවනවා වෙනුවට එයා මොනවද කරේ? එයාගේ ශක්තිය කෙරෙහි යැපෙන්න පටන් ගත්තා එයා. එලියා. දෙවියන් වහන්සේගෙන් ඇස් අහකට ගන්න එපා සහෝදර සහෝදරිය. ඔබ ගිලෙනවමයි. මතෙව් 14:30 අපිට ඒක මතක් කරලා දෙනවා. ඔබ ගිලෙනවමයි. නමුත් ඔහු හුළඟ දැක බය වී කිලෙන්ට පටන්ගෙන ස්වාමිනී මා ගැලෙව මැනවයි මොර ගැසී. අපි දකින්නේ පේදුරුතුමාගේ කතාවේ නේ. පේදුරු කිව්ව වතුරට එන්න. පේදුරු කිව්ව වතුරට එන්න. ස්වාමිනී ඔබ වහන්සේ නම් මට එන්න කියන්නේ වතුරට. එන්න කියලා යේසුස් වහන්සේ කිව්වා. පේදුරු වතුරට ආවා. ඇවිල්ලා මොනවද උනේ? එකපාරට හුළඟ එනකොට යේසුස් වහන්සේ කෙරෙන් ඇස් අහකට කරගෙන හුළඟ දිහා බැලුවා. පේදුරු ගිලෙන්න පටන් ගත්තා. ඊට පස්සේ කෑගව ස්වාමිනී මාව ගලවන්න කියලා. ඔබ ඇස් අහකට ගත්තොත් ස්වාමින් වහන්සේගෙන් ඔබ ගිලෙනවමයි. අද දවසේ හුඟක් වෙලාට තියෙන ප්‍රශ්නය මේකයි.
ඔබ සමහරකට ලෝකේ වැඩ කරනවා. ලෝකේ තමයි යාළුවාට වැඩියෙන් ඉන්නේ. එතකොට ඒගොල්ලෝ තමයි වැඩි උපදෙස් ඔබට දෙන්නේ. ඔබ දෙවියන් වහන්සේගේ උපදෙස් අමතක කරලා ඒව ගැන තැකීමක් කරන්නේ නැතුව ඔබගේ යාළුවා මොන වගේ යාළුවද ඔබට ඉන්නේ? මොන වගේ අයෙක්ද ඔබ බෙදාගන්න ජීවිතේ? කවුද ඔබට උපදෙස් දෙන්නා වූ අය වටේ ජීවිතේ? දෙවියන් වහන්සේ වෙතින් ඇස්සහකට ගන්න ඔබ අනිත් ඒගොල්ලන් කියන දෙයට හුම්කන් දුන්නු ගමන් ඔබට වෙන්නේ ගිලෙන්න තමයි. වෙන ක්‍රමයක් නෑ බේරෙන්න. දෙවියන් වහන්සේ ඔබට කියන දෙයට හුම්කන් දෙන්න. එනිසා ඔබ නිකම් මේ කනස්සලු වෙලා ධෛර්යය හීන වෙලා පහත වැටිලා අවපාතයක් තුල ඉන්න ඕනේ නැහැ. එහෙම ඉන්න ඕනේ නැහැ. ඔබ එහෙම ඉඩ හැරියොත් ඒ දේවල් වලට ඔබ යටපත් කරන්න. ඔබට ජීවිතයක් නැහැ. ඔබ ඒවට යටපත් වෙලා යනවා මිසක්. ඒක පිලිපි පොතේ 4:7 කියන ස්වාමීන් වහන්සේ තුල නිතර ප්‍රීති වෙන්න. ප්‍රීති වෙන්න නැවතත් කියන්නේ. නුඹලාගේ විසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්නට ලැබේවා. ස්වාමීන් වහන්සේ ළඟව සිටිනසේක නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා. සියල්ලේදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලාවෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගන්න නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලාගේ සිද්ද සිතුවිලි ආරක්ෂා කරනවා කියලා. පාවුලතුමා මේ හිරගෙදර ඉන්නද මේක ලියන්නේ? දඬු කඳේ ගහලා ඉන්නද මේක ලියන්නේ? කිසි දෙයක් ගැන කනගාටු වෙන්න එපා. සියල්ලේදී ස්තුති දීලා යාඥාවෙන් ස්වාමීන් වහන්සේට මේව දන්වන්න. උන්වහන්සේගේ සමාදානය උන්වහන්සේ ඔබට දෙනවා කියලා වචනේ කියලා තියෙනකොට උන්වහන්සේ බොරු කියන මිනිසෙක් නෙමෙයි. ඒ නිසා ඔබ කනස්සලු වෙලා ධෛර්ය හීන වෙලා ඉන්න ඕනේ මිනිසෙක් නෙමෙයි දෙවියන් වහන්සේ වදාන කෙනෙක් හැටියට. ඒ අසහනයටපත් වෙලා ප්‍රාණිකව අවපාතයටපත් වෙලා ඉන්න ඕනේ කෙනෙක් නෙමෙයි ඔබ. ඔබ එහෙම ඉන්නව නම් ඉන්නේ ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් ඔබගේ ඇස් අහකට අරගෙන අනිත් ඒගොල්ලෝ කියන දේවල් වලට ඇස් යොමු කරගෙන ඉන්න නිසායි. ප්‍රවේශම් වෙන්න. කිතු බැති කැටිට ඔබ කරන්න ඕනේ නැති දෙයක් ඔබ කරගෙන ඉන්න නිසා ඔබට මේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ඉතින් ඔබට මේ දුක, වේදනාව, කරදරය, දුම්නස එනකොට ඔබ දුම්නසේ අගාධයට බැසීමට සිද්ධ වෙන්න පුළුවන් ඔබට. දෙක රාජාවලිය 2:11 ගීතාවලිය 32:3 දෙක රාජාවලිය 2:11 මොනවද අපිට කියන්නේ? දැන් බලන්න මේ එක රාජාවලිය 19:4ත් අපිට මතක් කරලා තමාම දවසක ගමන් කාන්තාරයට ගොස් රෝතේම් ගසක් යට ඉඳගෙන තමා මැරෙන ලෙස ඉල්ලමි. ස්වාමීන් වහන්සේ ඉතින් නැත. දැන් ස්වාමීන් වහන්සේ මාගේ ප්‍රාණය ගත මැන ඔමක් නිසාද මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි කීවේ. බලන්න දුම්නසේ ආගාධයට බැසීමට සිදු වුණා එලියට. එහෙම වෙන්න පුළුවන් ඔබටයි මටයි. ඒකයි මේ අනුතුරු ඇඟවීම. දෙක රාජාවලිය 2:11 තවද ඔවුන් කතා කර යද්දී ගිනි රථයක්ද ගිනි අශ්වයද පෙනී ඔවුන් දෙදෙනා වෙන් කළෝ. එලියා සුලී සුළඟකින් ස්වර්ගයට නැගී ගියා. මේ එලියා ස්වර්ගයට ඔසවා ගනු ලැබු වෙලාවේදී එලීෂා කොහොමද එලියාගේ ඒ ආලේපය දෙගුණයක් ලැබලා ඒ යන වෙලාව ගැන ඔය කතා කරන්නේ. හැබැයි මේක අමාරු වෙලාවක්. එලියා කියනවා මේක අමාරු වෙලාවක්. ඔබ අමාරු දෙයක් මගෙන් ඉල්ලන්නේ. ඒත් ඔබ මගෙත් එක්ක හරියට ඇස් තියාගෙන හිටියොත් ඔබට පුළුවන් වෙයි මේක ලබා ගන්න කියලා. ගීතාවලිය 32:3 කියන මා නිශ්ශබ්ද සිටිකල් දවස් මුළුල්ලේ හඬා මොර ගැසීමෙන් මගේ ඇට ෂය වෙනවා කියලා. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදරය සහෝදරිය ස්වාමීන් වහන්සේගේ වචනය අපිට මතක් කරලා දෙන්නේ මේ ඒ කනස්සල්ලේ මහා අගාධයට වැටෙන්න එපා. එතනට යන්න එපා. ඇයි එතනට යන්නේ අපි? එතනට යන්න අවශ්‍ය නැහැ අපි. ඒ වගේ ගැඹුරකට අපිව හෙලන්න අවශ්‍ය වෙන්නේ නැහැ 4 වෙනි පදේ කියනවා වගේ. එලියා බලන්න එයාගේ සේවයත් අතහැරලා. මෙයාගේ මේ කොයිතරම් දුරට මෙයා මේ දුම්නසේ ආගාධයට වැටුණද කිව්වොත් එයාට දැන් සේවයක් ඕනේ නැහැ. සේවය අතහැරලා එයා දුවන්න ඕනේ දැන්. එයා දුවනවා. එයා ජීවිතේනුත් සමුගන්න කැමතියි දැන්. අර රෝතම් ගහ යට ඉඳගෙන මම මැරෙන ලෙස ඉල්ලුවා කියලා කියන්නේ ඒකේ. ඇති ස්වාමිනිය ඇති මගේ ප්‍රාණය ගන්න කියලා කියන්නේ. ඔබට වගේ සිතුවිලි ඇවිල්ලා තියෙනවද? මට ඇවිල්ලා තියෙනවා. දෙවනාන්සේ ස්තුතියි සිතිවිලි විතරක් වුණා. ඒව පළදරන්න බැරුව ගියා. මොකද ස්වාමීන් වහන්සේ දිහා බැලුවා මම ඒ වෙලාවේදී. දේව කරුණාවෙන් ගොඩ වුණා. ඉතින් ඒක නිසා මේකේ ඒ අගාධයෙන් එළියට එන්න. ඒ අගාධය හිර වෙලා ඉන්න එපා. ඒ අගාධය හිර වෙලා හිටියොත් ඔබට සේවයක් කරන්නවත් හිතෙන එකක් නැහැ. ඔබ සේවයක් කරන එකක් නැහැ. මොන සේවයක්ද කියලා කියයි. එළියට ඒක තමයි උනේ. එළිය දුවන්න පටන් ගත්තා පණ බයේ. මැරෙන්නත් ඕනි කියලා හිතුවා.
එයාට ඇත්තට මැරෙන්න ඕන වෙලා තිබුණා යන්න තිබුණා ජෙසබෙල් ගාවට. අර ජෙසබෙල් හොය හොය ඉන්නේ යාව මරන්න. බලන්න ස්වානුකම්පාව. මේ ආත්මික ජීවිතේ කනස්සලු භාවය තම මිනිසුන්ට කරන දේ. ඒ ડિප්‍රෙෂන් කියන එක හරි භයංකාර ලෙඩක්. ඒක මේ ලෝකයේ තියෙන භයංකාරම ලෙඩක්. බොහෝ මිනිස්සුන්ට තියෙන ලෙඩක්. ඒකයි මං ඉස්සෙල්ලා කිව්වේ සමහරකට ඔබ මේක අහගෙන ඉන්න ඔබ ඉන්නවත් ඇත්තේ ඒ වගේ ලෙඩකින් වෙන්න ඇති කියලා. සමහර කලට මේක අහගෙන ඉන්නවා ඊට පස්සේ ගිහිල්ලා මැරෙන්න බලාගෙන අහගෙන ඉන්න මෙයා මේකත් මං අහලම ගිහිල්ලා මැරෙන්නම් කියලා. අර මංජුල කෙරුවා වගේ. මංජුල යනවා වහ බීලා මැරෙන්න පිළියන්දල. කඩේකින් කුප්පියක් අරගෙන වහ බීලා මැරෙන්න. යන ගමන් මගදී මංජුලට ඇතුලෙන් එනවා උඹ මැරියන් කියලා දෙවියන් වහන්සේ ගැන සිහි කරනකොට. ඉතින් මංජුලට අන්තිමට තේරෙනවා උඹ පාපයට මැරියන් කියලායි දෙවියන් වහන්සේ කියන්නේ. ශරීරයට මැරෙන්න නෙමෙයි. ඉතින් ඒ මිනිස්සයා ඒක අතහැරලා දාලා මෙතනට ආව ඇවිල්ලා මාව හම්බුණා. අපි ඉඳගෙන කතා කරුවා. ඊට පස්සේ එතන ඉඳලා මම බාරගත්තා. එයා කිව්වම දෙවියන් වහන්සේ මට කිව්වා. එයා එහෙම කිව්වට පස්සේ මම එයාව බාරගත්තා. එයාව බාරගෙන ඒ අවදානම මම බාරගත්තා මේ ස්ථානේ. එයා කුඩුවල ඒ තරම් දුරට ඇබ්බැහි වෙලා හිටිය මිනිස්සෙක්. හොරකමට එහෙම ඇබ්බැහි වෙලා හිටිය මිනිස්සෙක්. නමුත් දෙවියන් වහන්සේ කරුණාව දුන්නා. එයාව දානම ගන්න. අද ඒක නිසා ඒගොල්ලෝ පවුලක් හැටියට ලස්සනට ජීවත් වෙනවා. මගේ ප්‍රේමන්ත සහෝදර සහෝදරිය ඒ අගාධයට වැටෙන්න එපා. ඒ අගාධයට වැටුනම ජීවිතෙන් සමුගන්න තමයි හිතෙන්නේ. සේවය පැහැර හරින්න තමයි හිතෙන්නේ. එලියට ඇත්තට මේක කරන්න ඕන නම් යාට යන්න තියෙන ජෙසබෙල් ගාවට. ජෙසබෙල් යාව අගේට මරලා දායි. ජෙසබෙල් බලන් හිටියේ මරන්නයි යාව. ඒ නිසා එයාගේ අසමත් වීම තුළ යා බොහෝම පතුලටම බැහැලා හිටියේ. ඒක නිසා යා පාපයටත් වැටලා හිටියා. ඒකයි 32:3 කියන්නේ මම මගේ පාපේ සංගවගෙන හිටියම් මගේ ඇට ෂය වෙනවා කියලා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබ ස්වානුකම්පාවේ ගිලෙන්න ඉඩ දෙන්න එපා ඔබගේ ජීවිතය. එලියා ඉඩ දුන්න ස්වානුකම්පාවේ ගිලෙන්න. සමහරකට ඔබයි මමත් මේ ස්වානුකම්පාවේ ගිලෙන්න පුළුවන්. ප්‍රශ්න කරදර එනකොට දැන් එලියා මේ ස්වානුකම්පාවේ ගිලෙන්න පටන් ගත්තා. එලියට කෝපයක් ඇති වුණා. දෙවිඳුන් එක්ක කෝප වුණා. එලියට තනිකම දැනුණා. එලියා ඔක්කොම ජීවිතේ හැරදා යන්නට හිතුවා. දැන් ඒ වගේ සමහර අය කියනවා අනේ මන් දන්නේ මට ඉන්න බෑ. මට තනියම ඉන්න බෑ. මට තනිකම දැනෙනවා. ඔව් ඒක දැනෙනවා තමයි. මටත් දැනෙනවා. අපි ඔක්කොම දැනෙනවා. අපි මිනිස්සුනේ. ඒ තනිකම දැනෙනකොට අපි දැනගන්න ඕනේ මම තනියම නෙමෙයි ඉන්නේ කියලා. ඒතකොට තමයි කියන්නේ මට තනි නෑ කියලා. ඔබ පුරුදුලා ඉන්න දෙම කියන්නේ මට තනි නෑ කියලා. නැත්නම් ඔබ ස්වානුකම්පාවේ ගිලෙන්න සූදානම් වෙනවද? අනේ පව් මම කියලා. එසේ නොවේ මමගේ සහෝදරයන් සහෝදරිය. විශාල බලාපොරොත්තුවක් අපිට බයිබලයේ දෙනවා. එනිසා අපි ඒ වගේ හිර වෙලා ඉන්න ඕනේ නෑ. අපි නිකන් තරහ වෙලා ඉන්න ඕනේ නෑ. අපි නිකන් අසාධාරණ විදිහට දේවල් හිත ඉන්න ඕනේ නෑ. මාව අතහැරලා දාලා මට කවුරුත් නෑ කියලා හිතන්න ඕනේ නෑ. දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්න නම් ඔබ ඉන්නේ බහුතරයත් එක්කයි. ඒකයි මම ඔබව ධෛර්යවත් කරන්න අද උදෑසන. ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඉන්න නම් ඔබ ඉන්නේ තනි වෙලා නෙමෙයි ඔබ ඉන්නේ බහුතරයත් එක්කයි කියලා මතක තියාගන්න. දෙවියන් වහන්සේ නැති මිනිස්සයා කොච්චර සෙනඟ පිරිවරගෙන හිටියත් එයා ඉන්නේ සුළුතරයක් තුලයි. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපිට ඕනේ උන්වහන්සේත් එක්ක ඉන්න. අපිට ඕනේ බහුතරේ වූ උන්වහන්සේත් එක්ක ඉන්න. ඉතින් අපි කාරණා කීපයකින් කතා කරුවා මේ ආත්මීක කනස්සලු භාවය. නැත්නම් ජීවිතේ කනස්සලු භාවය. ධෛර්යය හීන වීමේ ප්‍රශ්නය. ඒක අපි ඒ රෝග නිర్ణයක් කෙරුවා අපි. මේ කාරණාවල් කතා කරමින් මං කිව්වා ඔබ සාර්ථක වෙනකොට ප්‍රවේශම් වෙන්න ඔබ හරි නම්‍යශීලී තැනක ඉන්නේ. ඒ නිසා ඔබට බලාපොරොත්තු රහිත කරදර ප්‍රශ්න එනකොට ඒවට මුහුණ දෙන්න ඔබට සිද්ධ වෙයි. සමහරකට ඔබගේ අවස්ථාවන් වලට ඔබ මුහුණ දුන්නොත් එහෙම දෙවියන් වහන්සේගෙන් ඇස්සහකට අරගෙන ඒක නිසා ඔබට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ නිසා ඔබට අර අගාධයට අර ගැඹුරට අගාධයේ ඔබට වැටෙන්න සිද්ධ වෙයි. එහෙම වැටුනම ඔබ ස්වානුකම්පාවේ අනේපව් මම කියන කොකුන් එකේ හිර වෙන්න පටන් ගන්නවා. ඒක තමයි රෝග නිర్ణය. ඔබ දැන් එහෙම වෙලා ඉන්නවා නම් ඔබගේ ජීවිතේ කරුණා කරලා හැරෙන්න. යේසුස් වහන්සේ දිහා බලන්න. උන්වහන්සේගේ උපකාරය, උන්වහන්සේ පිහිට, උන්වහන්සේ අපේ හිස ඔසවන දෙවිඳුන්. හලෙලූයා.
දෙවනි ප්‍රධාන කාරණා මම ඔබට කැමති මේ කතාවෙන් කියලා දෙන්න. ආත්මික කනස්සලු භාවයට නැත්තම් මේ ධෛර්යය හීනවීමේ ප්‍රශ්නයට දෙවියන්සේගේ බෙහෙත් වට්ටෝරුවක් උන්වහන්සේ දීලා තියෙනවා. ප්‍රතිකාරය ගැන අපි දැන් කතා කරන්නේ. ඉස්සෙල්ලා කතා කරේ රෝගය ගැන. දැන් අපි කතා කරන්නේ ප්‍රතිකාරය ගැන. ස්වාමීන් වහන්සේ මුරුදු වූ කරුණාවන්ත වෛද්‍යවරයෙක් කියලා බයිබලයේ අපිට කියනවා. ආමෙන්. හලෙලූයා. කොහොමද දෙවියන් වහන්සේ මේ පසුබැස්ස එලියත් එක්ක ගනුදෙනු කෙරුවේ? කොහොමද දෙවියන් වහන්සේ අපි පසුබැහැලා ඉන්න නම් අපිත් එක්ක ගනුදෙනු කරන්න යන්නේ? කොහොමද? දෙවියන් වහන්සේගේ කරුණාව, දයානුකම්පාව මුල් කරගෙනයි. යෙසායා 55:6-7 ඒකයි කියන්නේ ස්වාමීන් වහන්සේ සම්බෙන්න සිටිද්දී උන්වහන්සේ සොයා උන්වහන්සේ ළඟව සිටිද්දී උන්වහන්සේට යාඥා කරන්න. දුෂ්ටයා තමගේ මාර්ගය අතහරින්න, අධර්මිෂ්ඨ මනුස්සයා තමගේ යෝජනා අතහරින්න, ස්වාමීන් වහන්සේ වෙතට හැරිලා එන්න උන්වහන්සේ උට අනුකම්පා කරනවා කියලා බයිබලයේ කියනවා. අපේ දෙවියන් වහන්සේ වෙතට ඔහු හැරි ඒවා මක්නිසාද උන්වහන්සේ අතිශයින් ඔබට කමා වෙනවා ඇත කියලා බයිබලයේ කියනවා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරි මේ වචන අල්ලගන්න. ගීතවල 103:10-11 කියන උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරේ ක්‍රියා නොකළසේක. අපේ අයිතුකම් වල ප්‍රකාරයට විපාක නොදුන්සේක. මක්නිසාද පොළොවට උඩින් අහස උස තිබෙන්නාක් මෙන් උන්වහන්සේ කෙරේ බය ඇත්තන්ට උන්වහන්සේ කරුණාව බොහෝසේ දෙනවා කියලා. අපේ දෙවියන් වහන්සේ සැබවින්ම කරුණාවන්ත දෙවි කෙනෙක්, දයාබර දෙවි කෙනෙක්, මුරුදු මොලොක් දෙවි කෙනෙක්. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය, ඔබ අනිත් ඒගොල්ලොත් එක්ක ඔබගේ ගනුදෙනුවේදී, අනිත් ඒගොල්ලොත් එක්ක සම්බන්ධතාවයන් වලදී කටයුතු කරද්දී ඔබ මේ දයානුකම්පාව කරුණාව පෙන්වනවද මේ මිනිස්සුන්ට? අපි බොහෝ වෙලාවට අපි කරුණාව හොයනවා මිසක් අපි කරුණාව දෙන්න කැමති නෑනේ. කරුණාව පෙන්වන්න කැමති නෑනේ. ඒ මුදු මොලොක්කම පෙන්වන්න කැමති නෑනේ. අපි කැමති අනිත් ඒගොල්ලෝ අපිත් එක්ක මුදු මොලොක්ක ක්‍රියා කරනවට නේ. ඒක තමයි අපේ තත්ත්වය. එනිසා මේ වෙලාවේදී ඒක පොඩ්ඩක් සිහි කරන්න. ඒ තත්ත්වයෙන් පොඩ්ඩක් නිදහස් වෙන්න අවශ්‍ය කරන පියවර ගන්න. මොකද දෙවියන් වහන්සේ කරුණාවෙන් පිරි දෙවි කෙනෙක්, දාබර කමින් පිරිච්ච දෙවි කෙනෙක්. උන්වහන්සේ අපිට ආදරේ, අපි ගැන සලකන දෙවි කෙනෙක්. ලූක් සුභාරංචියේ 15:4-7 නුඹලා අතරින් බැටළුවන් 100ක් ඇති කවර මිනිසෙක් නමුත් උන්ගෙන එකෙක් නැති වුණොත් 900 කියන 99 වනේ හැර නැති වූ එක පස්සේ ගොත් ඌ සම්බවෙන් තුන සොයන්නේද? ඌ සම්බවීට ඔහු ප්‍රීති වෙමින් ඌ තමාගේ කරේ තබාගෙන ගෙදර ඇවිත් මිත්‍රයන්ද සලවාසින්ද කැඳවා මා සමග ප්‍රීති වෙන්න මක්සිත මාගේ නැතු බැටළුව සම්භවීය උන්ට කියයි. එලෙසම පශ්චාත්තාපය ඕනෑ නැති ධර්මිෂ්ඨයන් 900කට වඩා. ධර්මිෂ්ඨයෝ 99කට වඩා පශ්චාත්තාප වෙන එක පව්කාරයෙක් ගැන ස්වර්ගයේ ප්‍රීති වෙනවා කියලා බයිබලයේ කියනවා. දෙවියන්සේ මුදුමලොක් දෙවි කෙනෙක්. ඉතින් අපේ පැත්තෙන් අපේ ජීවිතෙන් මේ මුදුමලොක් භාවයේ අනිත් ඒගොල්ලන් කෙරෙහි විදහා දැක්වෙන්න ඕනේ. ඒක තමයි දෙවිදුන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද දෙවියන් වහන්සේ ඇත්තනම කරුණා බරිතයි මුදුමලොක්. ඔයා දන්නවද දෙවියන් වහන්සේ කොහොමද මේ එලියා දැන් බොහොම ශාරීරිකව අවශ්‍යතාවයන් වලට පත් වෙලා ඉන්නකොට, ශාරීරිකව වැහැරිලා ඉන්නකොට, ශාරීරිකව විද්‍යාවට පත් වෙලා ඉන්නකොට කොහොමද දෙවියන් වහන්සේ එලියත් එක්ක ගනුදෙනු කරුවේ? එලියට ඇවිල්ලා බැන්නද? නෑ. එක රාජාවලිය 19:6 ඉඳලා 8 කියනවා ඔහු බැලුව විට ඔහුගේ හිස ළඟ අඟුරු පිට පිලිස්සු රොටියක්ද වතුරු භාජනයක් තිබෙනු දැක කාබී නැවත වැතුරුනේය. තවද ස්වාමීන් වහන්සේගේ දූතයා දෙවනි වර ඇවිත් ඔහුට අතගසා ගමන නුඹට දුර වැඩි නිසා නැගිට කන්නයි කීවේය. ඔහු නැගිට කාබීයේ කෑමේ සවියෙන් දවල් 40ක්ද රෑ 40ක්ද ගොස් දෙවියන් වහන්සේගේ කන්ද වූ හෝරෙබ් ළඟට පැමිණ ඊට පස්සේ එයාගේ ඉතුරු වැඩ කටයුතු වලට එයා යොමු වුණා කියලා බයිබලයේ කියනවා. ස්වාමීන් වහන්සේ ඒවා දන්නවද? අපේ ශාරීරික අවශ්‍යතාවයන් ගැන සලකන දෙවි කෙනෙක් කියලා. දැන් යාකොබ්තුමා කියනවා බඩගින්නෙන් කෙනෙක් ඔබගේ ගෙදරට ආවොත් මොකද්ද කරන්න කියන්නේ? ඉස්සෙල්ලාට කන්න ටිකක් දෙන්න. සීතලෙන් ගැහි කෙනෙක් ආවොත් එයාට හොඳට උණුසුම් වෙන ඇඳුමක් දෙන්න. ඔයා හදනවද බඩගින් යන මිනිහව ඉන්දෝල සුභාරංචිය කියන්නේ? සීතල වේවුලේ ඉන්න මිනිස්සුව ඉන්දෝල සුභාරංචිය කියන්නේ? නෑ ඉස්සෙල්ලා යාගේ ශාරීරික අවශ්‍යතාවයට පිට වෙන්න. යාගේ ශාරීරික අවශ්‍යතාවයයි මූලික. දැන් මේ වගේ අවස්ථා කීපයක් මේ සුමානිත් මට හම්බුණා. දෙවනන්සිරි ස්තුතියි. ඒ අනුවම ක්‍රියා කරන්න දෙවියන් කරුණාව දුන්නා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය හරි අමාරුයි මේ බඩගින්නෙන් පිපාසාවෙන් නිදිබරකමෙන්
වෙහෙස වෙලා ඉන්නකොට මේ ආත්මික දේවල් කතා කරන්න සහ ආත්මිකව ගොඩනගන්න හරි අමාරුයි මිනිස්සුන්. අපිට එහෙම කරන්න බෑ. ඉස්සෙල්ලා අපි ඒගොල්ලන්ගේ අවස්ථාවන් වලට පිහිට වෙන්න වෙනවා. ඒක තමයි ක්‍රිස්තියානිකම. එහෙම තමයි සුභාරංචිය බෙදා ගන්න කියලා අපිට බයිබලයේ කියලා තියෙන්නේ. බඩගින්නේ ඉන්න කෙනාට ඉස්සෙල්ලා කන්න ටිකක් දෙන්න. සුභාරංචිය කියන්න යන්න එපා. නිදිබර වෙලා ඉන්න කෙනාට නිදි ගන්න ඉඩක් හදලා දෙන්න. දැන් මේ ළඟදිත් එක සහෝදරයෙක් කැලේට හොඳටම වෙහෙසයි කියලා කිව්ව මං කිව්වා යන්න උඩ කාමරේට ගිහලා බුදේ ගන්න. කෑමත් අපි දුන්න රාට යට. කෑම ටිකක් කාලා බුදේ ගන්න. මේ විදිහට කරන්න මේවා තමයි ක්‍රිස්තියානි හැසිරීම. මේවට මැලි වෙන්න එපා. හුඟක් ඒගොල්ලෝ මේවට කැමති නෑ. මමයි මගේ පවුලයි. එහෙම කරන්න එපා. ඒක ක්‍රිස්තියානිකම නෙමෙයි. ඉතින් අපි ක්‍රිස්තියානිකම ගැන කතා කරලා වැඩක් නෑ මේවා කරන්න නැතුව. හරි අමාරුයි මේ ආත්මික දේවල් වලට උත්තර දෙන්න. ශාරීරික අවශ්‍යතාවයන් මිනිස්සු පෙළි ඉන්නකොට ඒවක් ගැන අපි සැලකිල්ලක් දැක්වෙන්නේ නැත්තම්. මොකද දෙවියන් වහන්සේ පුදුම දෙවි කෙනෙක්. උන්වහන්සේ හරි පුදුමාකාර විදිහට විවිධාකාර පැතිකඩයන් වලින් අපේ ජීවිත නැවුම් කරන දෙවි කෙනෙක්. ඉතින් ඔබ සාපිපාසාවෙන් සහ නිදිබර කමින් වෙහෙස වෙලා ඉන්නවා නම් ඒව ගැන ඉස්සෙල්ලා අපි ගනුදෙනු කරගෙන ඕනේ. ඊට පස්සේ ආත්මික දේවල් ගැන කතා කරන්න. නැත්තම් ආත්මික දේවල් ගැන කියලා වැඩක් නැහැ. ඔබට ඇහෙන්නේ නැහැ ඒවා. ඔබ ඒවට පිළිතුරු දෙන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේ බොහොම මුදු මොලොක්ක තමයි එලියාගේ පාපයත් එක්ක ගනුදෙනු කරන්නේ. අදන ඒ පාපේ මුණ ගැස්වන්නේ දැන් හරිම මුරුදු විදියට. මේ 13 වෙනි පදේ 9 ඉඳලා 13ට එක රාජාවලිය 19 අපිට කියනවා ඒ ටික. සහ උත්පත්ති 3:9. උත්පත්ති 3:9 අපිට ඉස්සෙල්ලා මතක් කරලා දෙනවා. ස්වාමීන් දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට අඬගස්මින් නුඹ කොහෙද? ඔහුට කීසේක. කොහෙද ආදම්? ආදම් හැංගෙනවා. ආදම් පව් කරලානේ. ආදම් අකීකරු වෙලානේ. ඒවයි ආදම් දෙන්නම පඳුරක් ඇතුලේ හැංගෙලා. ප්‍රේමන්ත සහෝදරය සහෝදරිය. මේ වචන කෙරෙහි අවධානය යොමු කරන්න. දෙවියන් වහන්සේ ඊටමත් මුදු මොලොක් ලෙස අපි දකින එක රාජාවලිය 19 9 වෙනි පදේ සහ 13 වෙනි පදය. ඒ පදවල සිහිපත් කළාද? එහි ගුහාවකට ඇතුල්ව නවාතැන් ගත්තේ එලියා පැනලා දුවලා. ස්වාමීන් වහන්සේගේ වචනේ දහුව වෙත පැමිණි උන්වහන්සේ උට කතාවට එලියා නුඹ මෙහි මක් කරනවාද ඇසුසේක. 13 වෙනි පදය. ඒකේ අපිට ස්වාමීන් වහන්සේ නැවත මතක් කරලා දෙනවා 13 වෙනි පදේ. වදනද එලියා හැංගිලා ඉන්නකොට එතනින් ලොකු හුළඟක් ගියා. කඳු දෙදරව පර්වත බිඳගෙන ගියා කියලා කියනවා. ඒ හුළඟේ දෙවියන් වහන්සේ හිටියේ නැහැ කියනවා. හුළඟට පස්සේ පොළොව කම්පාවක් ආවලු. ඒ පොළොව කම්පාවේදී දෙවියන් වහන්සේ හිටියේ නැහැ කියනවා. ඊට පස්සේ ලොකු ගින්නක් වුණා. ඒ ගින්නේ උන්වහන්සේ හිටියේ නැහැ කියනවා. ඊට පස්සේ ඒ ගින්නට පස්සේ සියුම් නිශ්චලතාවයක් තිබුණා. ඒ නිශ්චලතාවය තුළ 13 වෙනි පදේ කියන එලියා ඒ අසා තමාගේ මුහුණ සලුවෙන් වසාගෙන පිටත්ව ගොස් ගුහාවේ දොරකඩ සිටියේ. එවිට හඬක් ඔහු වෙත පැමිණ එලියා නුඹ මෙහි මක් කරනවාද යැසුවේ. දෙවියන් වහන්සේ තාමත්ම මුදුමලක් මොනවද උඹ මෙතන කරන්නේ? ඔබ ඉන්නේ ඔබට අයිති නැති තැනකද අයිති තැනකද? මොනවද මෙතන කරන්නේ? අද මම ඉමෝ එකේ එක පින්තූරයක් දැකලා සහෝදරියගේ මං හෙව මේ මොකද මේ කියලා. ඇයි මේ උඩ මුකුත් නැති වගේ ඇඳුමක් ඇඳගෙන. මං නිකන් දැම්ම ලකුණ මේ මොකද මේ කියලා. කියන්නේ ඔබ ඉන්න ඕනේ විදියට නෙමෙයි ඉන්න නිසායි මං ඒක කියන්නේ. දැන් දෙවෙනන්ස කියනවා ඔබ ඉන්න ඕනේ තැන නෙමෙයි නම් ඉන්නේ දෙවෙනන්ස අහනවා මක් කරනවද මෙහෙ කියලා. ඒක තමයි අහන්නේ. මෙහෙ මොකද මේ කරන්නේ ඔයා කියලා. අපි එහෙම අහලා තියෙනවා සමහරුගෙන් නේ. ඔයා මොකද මෙහෙ කරන්නේ මේ කියලා. ඒ කියන්නේ ඔබ හිටින්න ඕනේ තැන ඔබට අයිති නැති තැනක ඔබ ඉන්න නිසායි. බයිබලයේ අපිට කියනවා ගීතාවලිය 39 7 ඉඳලා 12ට ඔබගේ ආත්මය කෙරෙන කොතැනට යන්නේද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යන්නේද? මම ස්වර්ගයට නැදුන් නමුත් ඔබ එහිය. සියෝලෙහි මගේ යහන පිළියෙල කෙරෙන මම ඔබ එහිය. මාරුණු පියාපතින් ගොස් මුහුදේ ඊට දුරු කෙළවර විශ්වත එහිදී ඔබගේ හස්තය මට මඟ පෙන්වන්නේය. ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නේය. සැබවින් අන්ධකාරය මා වසා ගන්නේ මා වටකරිනු එළිය. රාත්‍රිය වන්නේයි කියමි. නමුත් අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසංගවයි. රාත්‍රියේදී දවාලමෙන් බබල අන්ධකාරයත් එළියත් ඔබට එක සමානය. කොහෙද ඔය හැංගෙන්න දන්න දෙවෙනාසගේ? ඔයා අයිති නැති තැන්වල ඉන්න එපා.
දැන් ඉන්නේ අයිති නැති තැනකද? අයිති නැති විදිහටද? වදනද කිතු බැතියකුට තියෙන පුදුමාකාර ආශිර්වාදයි. වරප්‍රසාද. ඔයව භුක්ති විඳින්නේ නැද්ද? දැන් අද ඇමරිකන් ජාතිකයෙක් ඇවිල්ලා ලංකාවට ඇතුල් වෙන්න හැදුවා. ඊ රාත්‍රිය. ඇතුල් වෙන්න හදනකොට මොකක්ද දන්නවද යා? එයා කිව්වා නෑ නෑ මාව ටෙස්ට් කරන්න එන්න එපා. මම ඇවිල්ලා ප්‍රභූවරයෙක් ඇමරිකන් එම්බසි එකේ. ඒගොල්ලන්ට යන්න දෙන්න සැලැස්සුවා. මොකද දන්නවද? මම කියන්නේ ඒ තානාපති කාර්යාලය ඇමරිකාවේ තානාපති කාර්යාලය ලංකාවේ තියෙනකොට මේ ලංකාවේ තානාපති කාර්යාලය යටත් නෑ ලංකාවේ නීති රීති වලට. ඒක යටත් නෑ. ඒක කරන්නේ ඇමරිකාවේ නීති මෙතන. මේ තානාපති කාර්යාලය. ඒ නිසා ලංකාවට බෑ ලංකාවේ නීති මේ තානාපති කාර්යාලයේ ඉන්නා වූ නිලධාරීන්ට අදාළ කරවන්න. ඒගොල්ලෝ ඒවට යටත් වෙන්නේ නෑ. ඒවා මේ සම්මුති වලින් බොහෝ කතිකාව කරන මේ මහා සම්මුති වලින් ඇවිල්ලා තිබෙන්නා වූ නීති උපදෙස් ඒවා. ඒක නිසා මම ඔබට කියන්නේ අපි ස්වර්ගීය පුරවැසියෝ හැටියට ස්වර්ගීය පුරවැසියෝ හැටියට ඔබ දැනගන්න ඕනේ ඔබ ඉන්න ඕනේ කොහෙද? ඔබ කරන්නේ මොනවද කියලා. අපි නිතරම ඇඳුම පැළඳුම ගැන, හැසිරීම ගැන, කොණ්ඩේ සකස් කරගන්නේව ගැන හරියට කතා කරනවා. අපේ ළමයින්ට ඒව හරි අමාරුයි. මම මේ හැන්දෑවෙත් අපේ එක පුතෙක් එක්ක මම කතා කරුවා ඔක. මොකද දන්නද? අපි මෙහෙ අය නෙමෙයි. අපේ නාගරිකත්වයේ ස්වර්ගයේ. එනිසා අපි හැසිරෙන්නේ ස්වර්ගීය පුරවැසියෝ. අපි හැසිරෙන්න ඕනේ යේසුස් වහන්සේව අදහන මිනිස්සු නම් යේසුස් වහන්සේ හැසිරුණාක් මෙන්. ඒක නිසා මේ දේවල් අපි කතා කරන්නේ. මේ දේවල් මේ ඔබත් එක්ක තියෙන තරහ හින්දා හෝ ඔබත් එක්ක ඔබ අපහසුතාවයකට ලක් කරන්න හෝ කරන දෙයක් නෙමෙයි. එනිසා මේවා ගැන හොඳට අවබෝධ කරගන්න. මොකද ඔබ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්. ඔබ ඉන්නේ දෙවියන් වහන්සේ ඉන්න ඕනේ තැනට ඔබ කරන්නේ දෙවියන් වහන්සේ කරන්න ඕනේ දේද? දෙවියන් වහන්සේ මේ සියල්ලේදී අපිත් එක්ක බොහොම ඉවසිලිවන්තයි. ඒ ඉවසිලිවන්ත නිසා ඒක වැරදි විදියට එහෙම ප්‍රයෝජනයට ගන්න එපා. මොකද දෙවියන් වහන්සේගේ ඉවසිල්ල හීන වෙන්න පුළුවන්. නැති වෙන තැනට එන්න පුළුවන්. උන්වහන්සේට ප්‍රශංසාව වේවා. 11 12 පදවල බලන්න ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ මාර්ග අපිට උගන්වනවා. එළියට උන්වහන්සේගේ මාර්ගය ඉගන්වනවා. 11 වෙනි පදේ කියන උන්වහන්සේද පිටතට ඇවිත් කන්ද උඩ ස්වාමින් වහන්සේ ඉදිරියේ සිටින්නේ නැහැ කීසේක. එවිට ස්වාමීන් වහන්සේ ඒ ළඟින් ගියසේක. ස්වාමීන් වහන්සේට පෙරටුවෙන් මහත් බලවත් වූ හුළඟක් කඳු දෙදරවා පර්වත බිඳගෙන ගියේය. එහෙත් ස්වාමීන් වහන්සේ සුළඟේ නොවූසේක. සුළඟට පසු පොළොව කම්පාවක් වේ. එහෙත් ස්වාමීන් වහන්සේ පොළොව කම්පාවේ නොවූසේක. පොළොව කම්පාවට පසු ගින්නක් වේ. එහෙත් ස්වාමීන් වහන්සේ ගින්නේ නොවූසේක. ගින්නට පසු සියුම් නිශ්චලතාවයේ හඬක් විය. බලන්න ඒක තමයි දෙවියන් වහන්සේගේ වචනේ. උන්වහන්සේගේ මාර්ග උන්වහන්සේ ඔබටයි මටයි කියලා දෙනවා. ඒ මාර්ග වෙන තැන් වල ඉගෙන ගන්න අපිට නැහැ. හුළඟේ එක නෑ, ගින්නේ එක නෑ, භූමි කම්පාවේ එක නෑ. ඒක තියෙන උන්වහන්සේගේ මුදු මොලොක් සියුම් හඬ තුල පමණයි. ඒකයි අපි ඒකට ප්‍රවේශමෙන් අහුම්කම් දෙන්න ඕනේ. ඒක පිළිපදින්න, ඒක තුල ජීවත් වෙන්න අපි දෙවියන්ගේ කරුණාව ඉල්ලන්න ඕනේ. අසමත් වෙන තැන් ගැන පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේ කියන අනේ ස්වාමීනි මට උදව් කරන්න මම මෙතනදී අසමත් වුණා කියලා. උන්වහන්සේ කැමති ඔබට උදව් කරන්න. එනිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබ දන්නවද අපිට දෙවියන් වහන්සේගේ මේ මාර්ග උන්වහන්සේ පෙන්වලා දෙද්දී එනිසා මේ අපිට හැමතිස්සෙම අවශ්‍යයි මේ දෙවියන් වහන්සේගේ මාහැඟිකම විශාලකම මහේසාක්‍යභාවය දෙවියන් වහන්සේගේ වික්‍රමාන්විතභාවය නිතර මතක් කර ගැනීම අපිට අවශ්‍ය දෙයක්. ඒකයි යෝබ් පොතේ 42:5-6 කියන්නේ මා ඔබ ගැන කනින් අසලා තිබුණා. නමුත් දැන් මගේ ඇසින් මම ඔබව දකිනවා. එබැවින් මාව මටම පිළිකුල් කොට දූවිල්ලෙන් අළු වලින් හිඳගෙන පශ්චාත්තාප වෙනවා කියලා. යෝබ් කියන 42 වෙනි පරිච්ඡේදය. දෙවියන් වහන්සේගේ මහේසාක්‍යභාවය, වික්‍රමාන්විතභාවය මතක් කරගත යුතුයි ඔබයි මමයි නිතරම. අපි කාටද සේවය කරන්නේ? අපි කාගේ දරුවෝද? ඒක හැම තිස්සෙම මතකයේ තියාගන්න. ඒකත් එක විහිළු කරන්න එපා. ඒක සරලව සලකන්න එපා. මොකද දෙවියන් වහන්සේ ඔබ ගැන ඉවසනවා කියලා. ඒක සැහැල්ලුවට සලකන්න එපා. ඒ නිසා මෙතනදී අපි දකින්නේ දෙවියන් වහන්සේගේ සැලැස්මට කැමැත්තට අනුව ඕනේ. අපේ බලාපොරොත්තු අපේ සැලැස්මවල වෙනස් වෙන්න ඕනේ. ඔබගේ බලාපොරොත්තු දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුකූල වෙන්න ඕනේ. ඔය පුදුම ලකුණු සහ පුදුම ක්‍රියාවල් ඒවා කවදාවත් ඔය හාස්කම්
මිනිසුන්ගේ හදවත් වෙනස් කරන්නේ. මේ මිනිසුන්ට තියෙන පිස්සුව අරහාස්කමයි මේ පුදුම ලකුණයි කරේ බල දුවනවා. ඒවට කවදාවත් හිත් වෙනස් වෙන්නේ නැහැ. හදවත් වෙනස් කරන්න බෑ ඒවට. වදනද ලූක් සුභාරංචි 16:31 වෙනි පදේ අර ලාසරස් සහ පෝසත් මිනිසයා ගැන කතාව යේසුස් වහන්සේ කියනකොට ආබ්‍රහම්ද මෝසස්ගේ අනාථ වතුරුන්ගේ වචන වුන් අසත්නම් යමෙක් මලුන්ගෙන් නොඅසත්නම් යමෙක් මලුන්ගෙන් නැගිටුණත් ඔවුන් විශ්වාස කරන්නේ නැත කියලා ඔහුට කිව්වේ. හාස්කමක් වුණා කියලා පුදුම දෙයක් සිද්ධ වුණා කියලා ලකුණක් ඔබ දැක්ක කියලා කවදාවත් ඔබගේ හදවත වෙනස් වෙන්න බෑ ඒ වගේ. ඒවා විජාතිකයෝ හොයන්න ඕනේ දේවල්. ඒවා අන්නේ ජාතිකයන්ට අයිති දේවල්. මේ අද දවසේ කිතු බැතියෝ ඕවා හොයන්න යනකොට මේ කිතු බැතියෝ නෙමෙයි මේගොල්ලෝ. මේගොල්ලෝ අන්නේ ජාතිකයෝ. ඒකයි ඒගොල්ලෝ පුදුම සහ ලකුණු හොයාගෙන දුවන්නේ. අපි මේ දේව වචනේ මෙහෙම ප්‍රකාශ කරනකොට පාපයට පහර දෙනකොට දෙවියන්වහන්සේගේ මහා හැඟිකම මහෝත්තම භාවය ප්‍රකාශ කරනකොට පුදුමාකාර විදියට දෙවියන්වහන්සේ හදවත් මිනිසුන්ගේ වෙනස් කරනවා. ඒ වෙනස් කිරීම තුලින් පුදුම සහ ලකුණු දේවල් ජීවිතවල සිද්ධ වෙනවා. ඒවා හොයන්න යන්න එපා. ඒවා ඔබට මට අයිති නෑ. අපි දෙවියන්වහන්සේගේ අපේ බලාපොරොත්තු දෙවියන්වහන්සේගේ සැලැස්මට අනුකූල වෙන්න ඕනේ. පුදුම සහ ලකුණු පස්සේ දුවන්න එපා. ඒවට හදවත් වෙනස් කරන්න බැරි නිසා ඒවා නිෂ්ඵලයි. ඔබ හැමදාම ඒවා හොය දුවන්න වෙයි ඔබට. මොකද ඔබගේ අතුලාන්තේ වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඔබට හැමදාම හොයන්න වෙනවා ලකුණු පුදුම දේවලුයි. සකරියා පොතේ බයිබලයේ අපිට මතක් කරලා දෙනවා බලයෙන්වත් ශක්තියෙන්වත් නෙමෙයි මගේ ආත්මයෙන් කියලා. සේනාවල ස්වාමීන් වහන්සේ කියනවා කියලා. 4:6 සකරියා පොතේ. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය මේ වචන හරි වැදගත්. මේවා අල්ල ගන්න. දෙවියන් වහන්සේ හරීම සාමාන්‍ය ලෙස අපේ ජීවිත තුළ ක්‍රියා කරන දෙවි කෙනෙක්. සාමාන්‍ය ලෙස අපේ ජීවිත තුළ ක්‍රියා කරනවා. ඒක නිසා ඔබ දෙවියන් වහන්සේගේ වචනය උන්වහන්සේගේ ආත්මය කෙරෙහි ඇලුම් වෙන්න. දෙවියන් වහන්සේ ඔබත් මමත් යා යුතු මඟ අපිට පෙන්නලා දෙනවා. හැමතිස්සෙම කියන්නේ ඔබගේ මඟ මට දැක්වුව මැනව කියලා. ස්වාමීන් වහන්සේට පුළුවන් ඔබගේ ආඥාවට පිළිතුරු දෙන්න. මොකද ඒක උන්වහන්සේගේ හදවත ප්‍රසන්න කරන ඉල්ලීමක් නිසා. ලකුණු සහ පුදුම ක්‍රියා හොයාගෙන යන්න එපා. ඒවා ඔබගේ හදවත වෙනස් කරන්නේ නැහැ. හදවත වෙනස් වුණේ නැත්නම් දෙවිඳුන් නැත්නම් ඔබට ගනුදෙනුවක් නැහැ. දෙවිඳුන් එක්ක ගනුදෙනුවකට එන්න හදවත ඇතුලේ වෙනස් වෙන්න ඕනේ. පුදුම ලකුණක් හා ක්‍රියාවක් ඔබ දැක්කනම් ඒකෙන් හදවත වෙනස් වෙලා නැත්නම් ඔබ ආපහු පුදුම ලකුණක් හොයාගෙන යනවාමයි. එනිසා බොරුව තුල ජීවත් වෙන්න එපා කිතු බැතියෙක් හැටියට. දැන් ඔබ මේ ආකාරව දෙවියන් වහන්සේ ඔබට මාර්ගය පෙන්වලා දුන්නාට පස්සේ වදන්නවද ඔබ ඒකට එකඟ වුණා නම් කීකරු වුණා නම් අපිට 15 ඉඳලා 17ට අපි බලමු ස්වාමීන් වහන්සේ උට කතා කොට යන්න නුඹ දමස්කයේ කාන්තාර මාර්ගයේ හැරී යන විට හසායල් සිරිය රට කෙරෙහි රජකමට ආලේප කරන්න. නිම්ෂිගේ පුත්‍රෝ යේහු ඊශ්‍රායල් කෙරෙහි රජකමට ආලේප කරන්න. ආබෙල් මෙහොලාහි ශාපත්ගේ පුත්‍රෝ එලීෂා නුඹ වෙනුවට අනාගත වතුකමට ආලේප කරන්න. හසායල් කඩුවෙන් ගැලවෙන අය යෙහූගෙන් මැරෙන්නේ, යෙහූගේ කඩුවෙන් ගැලවෙන අය එලීෂාගෙන් මැරන්නේ. දැන් බලන්න දෙවියන් වහන්සේ එලියට වැඩක් කරන්න දෙනවා. එලියව නැවත යථා තත්ත්වයට පත් කරලා ස්ථාවරත්වයට ගෙනල්ලා නැවත පිහිටවලා එලියාට වැඩක් කරන්න කියලා බාර දෙනවා. දෙවියන් වහන්සේ ඔබටයි මටයි වැඩ කරන්න බාර දෙනවා. හලෙලූයා. දැන් බලන්න එලියා 21 වෙනි පරිච්ඡේදයේ 17 ඉඳලා 19 කියන තවද ස්වාමීන් වහන්සේගේ වචන 30b එලියා වෙතට පැමිණ නුඹ පිටත්ව සමාරියේ වසන ඊශ්‍රායල් රජු ආහබ් රජ සම්බ වෙන්නට යන්න. ඔහු නාබොත් මිදිවත් අයිති කරගන්නට එහි ගොස් සිටි. නුඹ ඔහුට කතාවට නුඹ මිනි මරා අයිති කරගන්නේද ස්වාමීන් වහන්සේ කියන සේකයි කියන්නේ. තවද බල්ලෝ යම් තැනකදී නාබොත්ගේ ලේ ලෙව කෑවෝද? එතනදී බල්ලෝ නුඹ එලේසේ නුඹේ ලේත් ලෙව කන්නෝය ස්වාමීන් වහන්සේ කියන සේකයි ඔහුට කියන්නේ කිසේක බලන්න. එලියව නැවත දෙවියන් වහන්සේ පිහිටවන විදිය. එලියා මේ පැනලා දුවනවා, මැරෙන්න හදනවා. දැන් වැඩක් නැහැ. මම තනි වෙලා ඉන්නේ. ඔක්කොම මාව දාලා ගිහිල්ලා. කවුරුත් නැහැ. මම ඔබ වහන්සේට මෙච්චර දුවලිතව සේවය කෙරුවා. මට ඒ කිසිම සහනයක් නැහැ. එලියා දුවනවා මැරෙන්න. බාහන දෙවියන් වහන්සේ ඊට මුදු මොලොක් කමින් එලියව නැවත හරව ගන්න විදිය. බාහන ඒ හරවගත්ත විතරක් නෙමෙයි එලියට ආපහු වැඩ කරන්න සලස්වන එක ගැන. මේවා කල්පනා කරලා බලන්නකෝ. දැන් බයිබලයේ අපි කියවනකොට මේ යොහන් සුභාරංචි බාහන 21 වෙනි පරිච්ඡේදේ දෙවියන් වහන්සේ බිඳුණු මෙවලම් පාවිච්චි කරන දෙවි කෙනෙක්. කැඩුණු බිඳුණු සිතක් ඉවත නොදමන දෙවි කෙනෙක්.
යොහන් 20:15 කියනවා මෙසේ ඔවුන් කෑපසු යේසුස් වහන්සේ සීමෝන් පේතෘස් කතා කර යොහන්ගේ පුත්‍රෝ සීමෝන් මොවුන්ට වඩා නුඹ මට ප්‍රේම කරනවාද යේසුස් ඒක. ඔහු එසේ ස්වාමිනී මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකයි උන්වහන්සේට කිව්වේ. උන්වහන්සේ මාගේ බැටළුවන් පෝෂණය කරන්නයි. ඔහුට කීසේක ඔය බලන්න පේතුරු තුන කසමත් වුණා. උන්වහන්සේ දන්නේ නැහැ කියලා. අඳුරන්නේ නැහැ කියලා. යේසුස් වහන්සේ නැවතත් දෙවිඳුන්ගේ ප්‍රේමය ඔහුට දක්වලා කියනවා ඔබ මට ආදරේද ඔබ මට ආදරේද ඔබ මට ආදරේද කියලා. නැවත යව පිහිටවන. දෙවනන්සේ මේ කැඩුණු බිඳුණු තැළුණු සිත් වෙන මිනිසුන්ට ආදරේ වදන්න. ඔබ ඒ වගේ කෙනෙක්ද මේ රාත් මේ උදෑසන ඔබ අහගෙන ඉන්නකොට? ඒ වගේ කෙනෙක්ද ඔබ? ප්‍රේමන්ත සහෝදර සහෝදරිය ඔබ ඒ වගේ කෙනෙක් නම් ඔය දන්නවද? ඔබ ඒ වගේ කෙනෙක් නම් ඒ කියන්නේ කැඩුණු බිඳුණු තැළුණු සිතක් ඇතුව ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන යන කෙනෙක් නම් ස්වාමීන් වහන්සේගේ වැඩේ කරමින් කාර්ය බහුල වෙන කෙනෙක් වෙන්න ඕනේ ඔබ. ඔබ ඇත්තටම ස්වාමීන් වහන්සේගේ වැඩේ කරමින් කාර්ය බහුල වෙන කෙනෙක්ද? ඔබට තියෙන කල්පනා කරන දේවල් මේ දේශනාව තුලත් හඳේ කරුණාකර මේවා අල්ලගන්න. මේවා කල්පනා කරන්න. කල්පනා කළා මේවා ජීවිතයට අයිති කරගන්න. ඔබ එහෙම වැඩ කරන්න දෙවියන් වහන්සේ ඔබ කැඳවපුවාම ඔබට වැඩ කරන්න බාර දීපුවාම ඔයා දන්නවද? උන්වහන්සේ ඔබට ඒක කරන්න හවුල් සේවකයෝ සේවිකාවෝ සහෝදරයෝ සහෝදරියෝ ජීවිතයට එකතු කරනවා. දෙවියන් වහන්සේ සහායට වැඩකරුවන් ඔබට සපයලා දෙනවා. දැන් මේ සේවය අපි පටන් අරගෙන දැන් අවුරුදු 33කට වැඩි. මේ සේවය පටන් ගන්නකොට 4-5 දෙනයි. මේ සේවය පටන් ගන්නකොට හැම දෙයක්ම කරුවේ මමයි ශාමෙනුයි විතරයි. මට මතකයි ඉස්සර ඉඳලම ශාමෙන්ගේ ආඥාව තියෙන ස්වාමිනේ අපිට සහායට වැඩ කරන්න සේවකයෝ එවන්න. එයාගේ ලොකු දිගටම තිබුණු ආඥාවක් ඒක. ස්වාමිනේ අපිට සේවය කරන්න වැඩ කරන්න උදව් කරන්න අය එවන්න. ඔය දන්නවද අපිට මේ පහුගිය දවසේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා මේ සභාවේ හෝල් එකේ ඔක්කොම ටයිල් ඉස්සිලා එකපාරටම අපි අර ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ නැතුව තිබිලා මේකේ රස්නේ හටගෙන කියලා ඊට පස්සේ අපිට අපි සොයලා බලනකොට කරුණු අනාවරණය වුණේ ටයිල් ඔක්කොම පුපුරලා අපිට මේ මුළු ශාලාවෙම ඔක්කොම ටයිල් ගලවලා ඊට පස්සේ ඒකේ තිබුණු ඔක්කොම කොළපු කඩලා ඒක ඇතුලේ තිබුණු බදාම කට්ට කඩලා කොන්ක්‍රීට් එකට වෙනකම් ආපහු ඔක්කොම සුද්ධ කරන්න සිද්ධ වුණා. ලොකු වැඩක්. හැබැයි මේක දැනුම් දුන්න අපේ සහෝදර සහෝදරියෝ කීප දෙනෙකුට ඒගොල්ලෝ වහාම ක්‍රියාත්මක වුණා. ඒගොල්ලෝ මේ ගොඩාක් දේවල් තියන අය නෙමෙයි නිකන් සාමාන්‍ය සරල මිනිස්සු. ඒගොල්ලෝ ටක් ගාලා ඇවිල්ලා ඔයා මං කියන්න දෙවියන් වහන්සේගේ වැඩේ අපි යෙදිලා ඉනොට කවදාවත් උන්වහන්සේ මම ඔබට කියන්නේ සාක්ෂියක් ඇරෙන්න කවදාවත් මම අපහසුතාවයට පත් වෙලා නැහැ දෙවිඳුන්ගේ මෙහෙවරදී. මොකද දෙවියන්සේ ගොඩාක් අය මගෙත් එක්ක තියලා තියෙනවා මේ වැඩේ කරනකොට මම ඒගොල්ලොත් එක්ක වැඩේ කරගෙන යනකොට ගොඩක් අය මගෙත් එක්ක තබලා තිබෙනවා මේ වැඩේ කරන්න. අද වෙනකම්. ඒකට හොඳම සාක්ෂිය මේ ඊයේ පෙරේද වෙච්ච දේ. අද දවසේ තමයි අපි ඔක්කොම බදාම කපලා ඉවර කරුවේ. දැන් හෙට උදේ ඉඳලා ටයිල් අල්ලලා ඉවර කරනවා. මිනිස්සු අලුතෙන් සභාවට එනකොට ඔබ අලුතෙන් සභාවට රැස් වෙන්න එනකොට ඔබට තියෙයි අලුත් ශාලාවකුත්. ඔබ අලුත් වෙලා එන්න හොඳේ. අලුත් වෙලා එන්න. හරිද? ලස්සන්ට එන්න ඕනේ ලස්සන්ට. අලුත් වෙලා එන්න ඕනේ. මොකද ඔබේ දැන් ආපහු එන්නෙත් අලුත් ශාලාවකට. හලෙලූයා. ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ සහායට වැඩකරුවන් සපයනවා. හලෙලූයා. බාන 18 වෙනි පදේ ඉඳලා 21 වෙනි පදේට අපිට මතක් කරලා දෙනවා. එසේවත් බාල්ට නොනැමූ ධනද ඔහු නොසිම්බා වූ මොකද ඇති සියල්ලන් වන 7,000ක් දෙනෙක් ඊශ්‍රායල් වරුන් අතර ඉතුරු කරන්නේ මේ උඩ කීසෙක්. මෙසේ ඔහු එතනින් ගිය විට ශාපත්ගේ පුත්‍රෝ එලිෂා උඩ සම්මුණේ. එලිෂා ගවයන් 12 බානක් පස්සේ හාමින් 12 වෙනි බාන සමග සිටිනවා ඔහු දුටුවේය. එලියා ඔහු ළඟට ගොස් තමාගේ සලුව ඔහු පිට හෙළීය. එවිට ඔහු ගවයන් අතහැර එලියා පස්සේ දුව ගොස් මාගේ පියාණන් හා මෑණියන් සිඹෙන්ට මට අවසර ලැබේවා. ඉන්පසු ඔබ අනුව එන්න මි කීවේ. ඔහුද හැරී යන්න. මම නුඹට කුමක් කළෙම්ද ඔහුට කීවේය. එවිට ඔහු වෙතින් ඔහු හැරී ගොස් ගවයන් බාන රැගෙන මරා ගවයන්ගේ විය දඬු වලින් උන්ගේ මස් තම්බා මිනිසුන්ට දුන්නේ. ඔහුද කෑවෝය. පසු ඔහු නැගිට එලියා අනුව ගොස් ඔහුට සේවය කළේය. හාලෙලූයා. බන් එලියා දැන් අර වගේ අපහසුතාවයකට පත් වෙලා එලියා එළියට එනකොට දෙවියන් වහන්සේ ආව පාවිච්චි කරන විදිය. දෙවියන් වහන්සේගේ වැඩ තියෙනවා යාට ආයෙත් කරන්න. අවසානයේ එතන නෑ. එයා අසමත් වුණා ඒක අවසානයේ නෙමෙයි. එයා කනස්සල්ලටපත් වුණා. එයා ධෛර්යය හීන වුණා. ඒක අවසානයේ නෙමෙයි. දෙවියන් වහන්සේ එතෙන්දී යාට හවුල් වැඩකාරයෝ එව්වා. හාලෙලූයා. අපි දකිනවා දෙවියන් වහන්සේගේ මේ වචනේ කොච්චර විශ්වාසවන්තද මගේ සහෝදරයා සහෝදරිය. කොච්චර විශ්වාසවන්තද. කවදාවත් ඔබ තනි නෑ. ඔබ දෙවියන් වහන්සේ සමගනම් ඔබ ඉන්නේ බහුතරයත් එක්කයි. ඒක මතක තියාගන්න.
දෙවනන්සේ නැතුව මහා සෙනග මේ පොළොවේ පිරිවරගෙනටත් ඔවුන් ඉන්න තනියමයි. ඔවුන් ඉන්න සුළුතරයත් එක්කයි. නමුත් දෙවිඳුන් එක්කනම් ඔබගේ ගමන ඔබ ඉන්න බහුතරයත් එකයි. හාලෙලූයා. අල්ලගන්න ඒ වචනේ. කියන්න මට තනි නෑ කියලා. මට තනි නෑ. මොකද ඔබ වහන්සේ මගෙත් එක්ක ඉන්නවා. හාලෙලූයා. එනිසා නිකන් දුකටපත් වෙලා අඬන කොඳුර ඉන්න එපා. කියන්න පුරුදු වෙන්න මට තනි නෑ. රෝම පොතේ 11 ඉඳලා 4 කියන එසේනම් දෙවියන් වහන්සේ තමන්ගේ සෙනග අතහැර දැමුසේක් දයාසම එසේ නොවේවා. මක්නිසාද මමත් ආබ්‍රහම්ගේ වංශයේ බෙන්යාමින්ගේ ගෝත්‍රයේ ඊශ්‍රායලිතෙක්කි. දෙවියන් වහන්සේ පෙර හැඳිනගත් තමන්ගේ සෙනග අතහැරනු දැමුසේක. නොහොත් ලියවිල්ල එලියා ගැන කුමක් කියන්නේද? කියා දන්නේ නැද්ද? ඔහු ඊශ්‍රායලට විරුද්ධව දෙවියන් වහන්සේට කාරණා කියමින් ස්වාමිනී ඔහු ඔබගේ අනාගතවතුන් මැරුවෝය. ඔබගේ පූජාසන බිඳ හෙළුවේ මම පමණක් ඉතුරුව සිටිමි. ඔහු මාගේ දිවි නසන්න සොයති කීවේ. නමුත් දෙවියන් වහන්සේගේ උත්තරේ ඔහුට කුමක් කියන්නේද? බාල්ට දන නොනැමු සද්දාසක් මිනිසයන් මටම ඉතුරු කරගතිමි යනුයි. අපි තනි නෑ. කවදාවත් අපි තනි වෙන්නෙත් නෑ. ඔබ දෙවියන් වහන්සේගේ පැත්තේ ඉන්න පියවර ගන්නකම් ලබන සුමාන ඔබත් එක්ක කතා කරන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ පැත්තද වෙන පැත්තකද කියලා. ඒත් එලියාගේ කතාවෙන්මයි. ඔබ දෙවියන් වහන්සේගේ පැත්තේ නම් ඔබ කවදාවත් තනි වෙන්නේ නැහැ. ඔය දන්නවද? දෙක රාජාවලිය 6 15 වෙනි පදේ ඉඳලා 17 වෙනි පදේට අර එලීෂාගේ කතාවේ අපි දකින්න එලීෂාගේ සේවකයා බය වෙලා එලීෂාට ඇවිල්ලා කියන එක දෙවියන් වහන්සේගේ මිනිස්යාගේ සේවකයා අලුයම නැගිට පිටතට ගිය කල හමුදාවක් අශ්වයන් සහ රථ ඇතුව නුවර වටේට සිටිනවා දුටුවේ. එවිට අහු ස්වාමිනේ අපි මක් කරන්නේ දෙහුට කීය. ඔහුද බය නොවන්න මක්නිසාද ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝයයි කීවේය. මෙන්න මේක අල්ලගන්න. ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝයි. ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝයි. ඒකයි මම ඔබට කිව්වේ. ඔබ දෙවියන් වහන්සේ සමග නම් ඔබ ඉන්නේ බහුතරයත් එක්කයි කියලා. හාලෙලූයා. එවිට එලීෂා ආඥා කොට ස්වාමීන් වහන්සේ දකින්න පිණිස මොහුගේ ඇස් පෑදුව මැනවයි කිව්වේ. ස්වාමීන් වහන්සේ තරුණයාගේ ඇස් පැහැදුසේක. එවිට එලීෂා වටේට ගිනි අශ්වයන්ගේද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය. බලන්න. දෙවියන් වහන්සේ හරිම පුදුමාකාර උන්වහන්සේගේ ආදරේ දිනාගත්තා වූ සෙනගත් එක්ක වැඩ කරන දෙවි කෙනෙක්. එලියට පුළුවන් වුණා එයාගේ පුරප්පාඩුව සපයා ගන්න. එලියව පුහුණු කරන්න. එලීෂාව පුරුදු කරන්න එලියට සිද්ධ වුණා. මොකද එලියා ගියාට පස්සේ එතන පුරප්පාඩුවක් ඇති වෙනවා. ඒ පුරප්පාඩුව දැන් බලන්න හුඟක් සභාවල් වල ඒ වැඩ කරන සභාපාලකවරු නැතුණාම සභාවේ වැඩ කරන්න ආයේ නැහැ. දෙවියන්සට කොච්චර අපි ස්තුතිවන්ත වෙන්න ඕනද? ඔබ ඉන්න සභාව, මම වැඩ කරන සභාව. මේ සභාවේ ඒ කියන්නේ අපි නායකත්වයේ එක්කෙනෙකුගේ නායකත්වයෙන් කරන එකක් නෙමෙයි මේක. මේක බහු නායකත්වයක්. මේක වැඩිමහල් ලෝ විසින් පාලනය කරන සභාවක් මේ සභාව. කල්වා නමස්කාර දේවස්ථානය. ඒක නිසා එක්කෙනෙක් නැත්නම් තව එක්කෙනෙක් ඉන්නේ. එක්කෙනෙක් නැත්නම් තව එක්කෙනෙක් ඉන්නේ. මට කිසි බයක් නැහැ. මෙහෙන් යනවා උනත් යන්න. මොකද මේ වැඩේ නවතින්නේ නැහැ මම නැහැ කියලා. දෙවනසේ පාවිච්චි කරේ වැඩේ පටන් ගන්න මාව තමයි. දෙවනසේ ස්තුතියි. හැබැයි දැන් මම නැහැ කියලා මේ වැඩේ නවතින්නේ නැහැ. මේ වැඩේ ඉස්සරහට යන්න තව 15 දෙනෙක් ඉන්නවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපේ පුරප්පාඩුව සපයන්න ඒකයි අපි පුහුණු කරන්න පටන් ගන්න ඕනේ අනිත් අයට. අද දවසේ හුඟක් නායකයෝ ওই සභාවල් වල ඉන්න මේ පාලකවරු හරි බයයි පිටිපස්සෙන් එන එක්කෙනෙක් ඒගොල්ලන්ට වැඩිය හොඳට දේවල් කරයි කියලා. හරිම අනාරක්ෂිත නායකයෝ අද දවසේ බොහෝ සභාවල් වල මම දැකලා තියෙනවා. මම ආපු සභාවල් වල එක්ක බොහෝ සභාවල් වල නායකයෝ පුදුමාකාර අනාරක්ෂිතභාවයකින්. ඒගොල්ලෝ කැමති නැහැ අනිත් ඒගොල්ලෝ ඊට වැඩිය හොඳට දේවල් කරනවට. ඉතින් කොහොමද පුරප්පාඩු සැපෙන්නේ? මේ සභාවේ මම කරනවට වැඩිය හොඳට දේවල් කරන්න මේ පස්සෙන් එන ඒගොල්ලන්ව පුරුදු පුහුණු කරලා තිබුණේ නැත්තම් මේ සේවය පවතින්නේ කොහොමද? කොහොමද පුරප්පාඩුවේ සැපෙන්නේ? පුහුණු කරලා නැත්තම් මිනිස්සුම. දැන් දෙවියන්න්සේ ස්තුතියි. ඔබ නමස්කාර කරන සේවය කරන මේ සභාව ආරක්ෂිතයි. මොකද මේක වැඩිමහල් ලෝ විසින් පාලනය කරනු ලබන නිසා. හලෙලූයා. එක්කෙනෙක් නෙවෙයි. ගණන් කතාවේ 27 18 ඉඳලා 20 ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට ආත්මය නැති මිනිස්සෙක්, ආත්මය ඇති මිනිස්සෙක්
වන නූන්ගේ පුත්‍ර වූ යෝෂුවා කැඳවා නුඹේ අත ඔහු පිට තබන්න පූජකය එලියාස සහ මුළු සභාව ඉදිරියේ ඔහු හිටුවා ඔවුන්ගේ ඇස් ඉදිරියේ ඔහුට අනක් දෙන්න ඊශ්‍රායල් පුත්‍රයන්ගේ මුළු සභාව ඔහුට කීකරු වෙලා කීකරු වන පිණිස නුඹට ඇති ගරුතර කමෙන් කොටසක් ඔහු කෙරෙහි තබන්න. නුඹට ඇති ගරුතර කමෙන් කොටසක් ඔහු කෙරෙහි තබන්න. බලන්න මෝසෙස් යෝෂුවව ආලේප කළා කැඳවනකොට සේවය කරන්න. අන්තිමට යෝෂුවා තමයි සෙනගව එතර කරවන්නේ. බලන්න එලියා එලීෂාව පුහුණු කරපුවාම. බලන්න පාවුල් සීලස්ලව තිමතිලව පුහුණු කරනකොට. බලන්න මේ සේවාව ඉස්සරහට අවිල්ලා තියෙන ඒ විදියෙන් වෙන්න ඕනේ මේ දේව සභාවේ. අපි වැඩිමහල් සහෝදරයෝ හැටියට අපි අනිත් පිටිපස්සෙන් එන්නව අයව බොහෝ පුරුදු පුහුණු කරලා මේ වැඩේට ඒගොල්ලන්ට අවස්ථාවල් ලැබලා දීලා ඒගොල්ලන් අපිට වැඩිය හොඳට මේ වැඩේ කරන්න ඒගොල්ලන්ට උගන්වන්න ඕනේ. ඒගොල්ලන්ගේ පස්සෙන් ඉඳගෙන ධෛර්යය දෙන්න ඕනේ ඒගොල්ලන්ට. එතකොට තමයි මේ පුරප්පාදු පිරිමැහෙන්නේ. ගොඩක් නායකයෝ කැමති නැහැ දවසේ එතනට එනවට. ගොඩක් සේවක නායකයෝ නෙමෙයි ඉන්නේ නායකයෝ ඉන්නේ. ඒකයි වැඩේ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ අපිට අද සිහිපත් කළ දෙනවා වගේ එලියට හම්බුණා පුහුණු කරන්න, මෝසෙස්ට හම්බුණා පුහුණු කරන්න, පාවුල්ට හම්බුණා පුහුණු කරන්න, යේසුස් වහන්සේ පුහුණු කෙරුවා. ඔයටයි මටයි තියෙන්නේ අපිට පස්සෙන් එන්නව අයව පුහුණු කරන්න. කොන්දේසි විරහිත වූ අමිල කැපවීමක් එක්ක ඉස්සරහට යන්න පුරුදු කරන්න. කොන්දේසි විරහිතව මට මේවා තිබුණොත් මම කරන්නම් නෙමෙයි. මේවා මට තිබුණත් නැතත් මගේ ගමන දෙවියන් වහන්සේ කැඳවූ ගමන මම යනවා කියන තැනට මිනිස්සු එන්න. එතනට එන්න ඕනේ. ලෝක සුභාරංචි 9:57 ඉඳලා 62ට කියන අර චපල ගෝලියෝ 3 දෙනෙක් ගැන. ඔවුන් මාර්ගයේ යද්දී එක්තරා මිනිස්සෙක් ඔබ වහන්සේ යන කොතැනට නමුත් මම ඔබත් අනුව එන්නේ මේ කීවේ යේසුස් වහන්සේද හිවලුන්ට බෙන ආකාශයේ පක්ෂීන්ට කූඩොත් තිබේ. නමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස දමන්න තැනක් නැතයි ඔහුට කීසේක. උන්වහන්සේ තවත් කෙනෙකුට මා අනුව එන්නේ නැහැ කීසේක. නමුත් ඔහු ස්වාමිනී පළමු කොට ගොස් මාගේ පියාණන් භූම දාන කරන්න බර අවසර දුන මැනවයි කීවේ. උන්වහන්සේද මලව් අය තමුන්ගේ මලවුන් තැන්පත් කරත්වා නුඹ ගොස් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන්න ඔහුට කීසේක. තවත් කෙනෙක්ද ස්වාමිනී ඔබ අනුව එන්නේ නමුත් පළමු කොට මාගේ ගෙදර සිටින්නන් ගෙන අවසරගෙන එන්නට මට ඉඩ දුන්න මැනවයි කීවේ. එහෙත් ස්වාමීන් වහන්සේ නගුලේ අත තබා ආපසු බලන කිසි කෙනෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් සුදුසු නැතයි ඔහුට කීසේක. මගේ ගීතිකාවේ තියෙන නගුලට අත තබා ආපසු බලන්න එපා කියලා. මේකෙන් ලියලා තියෙනවා. ওই පද ටිකෙන් ලියලා තියෙනවා. අද මම කියවු මේ කොටස තුළ බොහෝ ගීතිකා තියෙනවා. අපි ඒ වචන ගීතිකාවල වලට නගපු. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. එනිසා මගේ ප්‍රේමාන්ත සහෝදරය සහෝදරිය අපිට තියෙනවා කොන්දේසි විරහිතව මිලක් ගෙවන්න පුළුවන් වූ කැපවීමකට එන්න මිනිසුන් හුරු පුරුදු කරවන්න. දැන් අද අපේ ගොඩක් සහෝදරයෝ වැඩ කරනකොට කෑම කන වෙලාවේදී මං කිව්වා හෙට උදේට එනකොට ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ කෑම ටික අරගෙන එන්න ඕනේ වැඩ කරන්න කියලා. දෙවියන් වහන්සේට ස්තුතියි. හලෙලූයා. එහෙම තමයි යන්න තියෙන්නේ මේ ජීවිත ගමන අපේ. දෙවියන්ට සේවය කරගෙන යන්න තියෙන්නේ. චපල ගෝලයක් වෙන්න එපා. චපල ගෝලෙක් වෙන්න එපා. ඉස්සෙල්ලා උන්වහන්සේ ඉන්නේ කොහෙද කියලා බලන්න. ඊට පස්සේ උන්වහන්සේ එන්න කිව්වම කියනවා මම ගෙදර ගිහිල්ලා කියලා එන්නම් කියලා. ඊට පස්සේ කියනවා තාත්තා වලලලා එන්නම් කියලා. මේ ඔක්කොම සාධාරණීය කතා. හැබැයි සංසික ඔබ නගුලට අත තියලානේ තියෙන්නේ. ආපස්සෙ බැලුවොත් ඔබ මට වටින්නේ නැහැ. රාජ්‍යයට වටින්නේ නැහැ. ඔබ නගුලට අත තිබ්බද? පස්සේ බලන්න එපා. රාජ්‍යයට වටින්නේ නැහැ. ඒකයි ඒ කියන්නේ. කොතනද ඔබ ඉන්නේ? ඔබ කනස්සල්ල ජය ගන්න කැමති කෙනෙක්ද? ධෛර්ය හීනවීම වළක්වාගෙන ශක්තිමත් වෙන්න කැමති කෙනෙක්ද? ජීවිතේ තිබෙන වැරදිවල රෝග ලක්ෂණ හොයාගෙන තියනවද ඔබ? අද මේ කතා කරනකොට ඔබට අහුණාද සමහරක් රෝග ලක්ෂණ කනස්සල්ල සම්බන්ධව? ශාරීරික වැහැරීම් වලට ඒව ගැන ප්‍රවේශම් වෙන්න. දෙවියන්සේගේ සේවය කිරීමේදී පවා වෙන්න පුළුවන්. ශාරීරික වැහැරීම් වෙන්න පුළුවන්. ප්‍රවේශම් වෙන්න. නැවතිලා පොඩ්ඩක් විවේකයක් ගන්න. විවේකයක් ගන්න ඉගෙන ගන්න. පොඩ්ඩක් ඉඳගෙන ඉන්න. පවුලත් එක්ක පොඩ්ඩක් කාලය ගත කරන්න. පොඩ්ඩක් ඉගෙන ගන්න ඒවා. මුළු උදේ ඉඳලා රාව වෙනකන් එතන ඉන්න නෙමෙයි. ටිකක් කාලය ගත කරන්න. ඉඳගෙන කාලා බීලා පොඩ්ඩක් කීල කැරම් මතක් ගාලා මොකක් හරි කරලා දාන් අතක් කළා. මොකක් හරි කාඩ් අතක් ගාලා මොකක් හරි. ටික විවේක ගන්න. ඒක පාපයක් නෙමෙයි.
හීනමානයට හේතුවෙන හැඟීම් වේද සාක්ෂිකාරයෙක් වීම තමා ගැන අධිතක්සේරු කර ගැනීම හැඟීම්වලට එරෙහිව එන්න වූ කාරණා ගැන ප්‍රවේශම් වෙන්න. සමහරුන්ට හීනමානය සමහරුන්ට අභිමානය අධිමානය. බේරෙන්න මේ වගේ. මේවත් එක ගියොත් අපි කොහේ යයිද? ඔබගේ ඇස් ගන්න එපා අහකට යේසුස් වහන්සේගේ. ගන්න එපා සුභාරංචියෙන්. ගන්න එපා බයිබලයේ දීලා තිබෙනා වූ චරිතවල තිබෙනා වූ උදාහරණ ඒවා අල්ලගන්න හැමතිස්සෙම. ඇස් අහකට ගන්න එපා. ඔබ මෙහෙ කෙනෙක් නෙමෙයි. ඔබගේ නාගරිකත්වයේ ස්වර්ගයේ. ඔබට මෙහෙ වැඩක් තියෙනවා කරන්න දෙවියන් වහන්සේ දීලා. ඒ වැඩේට ගැලපෙන විදියටයි මගේ ජීවිතේ හරි ගහෙන්න ඕනේ. ඒකයි මම මේ කියන්නේ. අනේ පව් මම කියන හැඟීම තුල කවදාවත් ඉන්න එපා. සමහරු ඉන්නවා අනේ පව් මම. කවුරුත් නෑ මට. එහෙම හිතන්න එපා. ඔබ දෙවියන් වහන්සේ සමග නම් ඔබ ඉන්නේ බහුතරයත් එක්ක කියලා ආයි මම මතක් කරලා දෙනවා ඔබට. ඉතින් මේ වචන ඔබගේ සිතෙහි වේවා. දෙවියන් වහන්සේ ඔබට රෝග ලක්ෂණ පෙන්눔 කළ දුන්නා වගේ ප්‍රතිකාරය ගැනත් කතා කෙරුවා. මේ කනස්සලු වීමේ ගැටලුව නැත්නම් මේ ධෛර්ය හීන වීමේ ගැටලුව අවපාතයට වැටිලා ඉන්නා වූ තත්ත්වයේ සම්බන්ධව ගැටලුව අප්‍රාණිකව සිටින්නා වූ කාරණේ සම්බන්ධව ගැටලුව ශෝකාකූල වෙලා අවනතියට ලක් වෙලා අසහනයෙන් විෂාදනයෙන් පෙළෙන තත්ත්වයට පත් වෙලා ඉන්නවා නම් ඔන්න පිළිතුරු අපි අද හොයාගත්තා එලියාගේ කතාවෙන්. ඒක පවත්වන්න දෙවියන් වහන්සේ ඔබට කරුණාව දෙනසේක්වා. හොයාගන්නද? මීට වසර 700 නෑ යේසුස් වහන්සේ එලියා කවුද යෙසායා තුලින් දෙවියන් වහන්සේ කතා කරනවා. උන්වහන්සේ මේ පොළොවට එන අවුරුදු 750කට ඉස්සෙල්ලා යෙසායා ලියනවා 53 වෙනි පරිච්ඡේදයේ යේසුස් ස්වාමීන් වහන්සේ ගැන මෙහෙම. අප විසින් දැන්වූ දේ විශ්වාස කළේ කවුද? ස්වාමීන් වහන්සේගේ හස්තේ කාට එළිදරව් වීද? මක් නිසාද? උන්වහන්සේ ලාපැලයක් මෙන්ද වියලි බිමක් මතුවෙන අංකුරයක් මෙන්ද ඔවුන් ඉදිරියේ හටගත්සේක. උන්වහන්සේගේ රුවවත් සෝබන කමක් නැත. අප විසින් උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරේ ආශාව වීමට ලක්ෂණ කමක්ද නැත. උන්වහන්සේ මිනිසයන් විසින් සුළු කොට එපා කරනු ලැබූසේක වේදනා ඇත්තා වූ දුක දන්නා වූ මිනිසෙක්. මිනිසයන් විසින් තමුන්ගේ මූණ සංගවා ගන්න කෙනෙකු මෙන් උන්වහන්සේ සුළු කරනු ලැබූසේක. අපිද උන්වහන්සේ නොසැලකුවෙමු. සැබවින්ම උන්වහන්සේ උසුලා ගත්තේ අපේ දුක්ඛය දරා ගත්තේ අපේ ශෝකයේ. එසේ වී නමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන් වහන්සේගේ පහරද පීඩාවද ලැබූ කෙනෙක්යි අපි සිතමු. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිණුනේ. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුලා වී එකිනෙකා තම තමාගේ මාර්ගයට හැරී ගියෙමු. ස්වාමීන් වහන්සේ අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක. දෙවියන්ගේ වචනයට ස්තුතියි. ඒ යේසුස් වහන්සේ ගැන ප්‍රේමන්ත සහෝදරය සහෝදරිය අද දවසේ අපි කනස්සල්ු වීමේ ප්‍රශ්නය ගැන කතා කරුවා වගේ යේසුස් ස්වාමීන් වහන්සේකට පිළිතුරු දීලායි තියෙන්නේ. අපි යාඥා කරමු ඒක ගැන. අපි කරුණාව ඉල්ලමු. අද දවසේ ඔබ මේ සුද්ධ වූ සහභාගීත්වයට අත ගසනකොට ඔබ ඒක හරි පිළිවෙලට කරන්න. සුද්ධ ලියවිල්ල අපිට කියලා දීලා තියෙන විදිහට කරන්න. ඔබගේ පාපය කියලා දීලා පාප උච්චාරණය කරලා පිරිසිදු වෙලා ලේ වලින් සේදිලා නැවත ඒ දේවල් නොකරන්න පියවරල් තීරණ අරගෙන තමයි මේකට අතුල් වෙන්න. නැත්නම් මේකට අත ගසන්න එපා. එකිනෙකා තම තමන්ගේ සිත් සෝදිසි කොට රොටි කෑවා වූ කුසලයන් බීවාව කියලා කියනවා. එතකොට මම මේ වෙලාවේදී ඔබත් එක්ක යාඥා කරන්නම්. ඔබ දෙවියන් වහන්සේට ඔබගේ සිත බාර කරන්න. ඔබ අල්ලගත්තා වූ දුර්වල අඩුපාඩුකම් අද මේ දේශනාව තුළ අහුණා නම් ඒවා පාප උච්චාරණය කරලා ඒ වගේ නිදහස් වෙනවා කියලා තීරණයක් අරගෙන උන්වහන්සේට ප්‍රකාශ කරන්න. එහෙම කරන්නේ නැතුව මේකට අත ගසන්න එපා. ඔබ තාම යේසුස් වහන්සේ කෙනෙක් නෙමෙයි නම් එපා. ඔබ පුංචි ළමෙක් නම් තාම බෞද්ධස්මවත් වෙලා නැත්නම් එපා. එනිසා මේ වචන දෙවියන් වහන්සේගේ ලියවිල්ලේ තියෙන වචනයි මම ඔබට මේ කියන්නේ. ඒවට අවනත වෙලා අපි ඒක අනුගමනය කරලා ඒකේ ආශිර්වාදය ලැබමු. මේක ඊටමත් ආශිර්වාදවත් අවස්ථාවක්. එතකොට හැම සුමානෙම අපි සූදානම් වෙන්න ඕනේ මේ වෙලාවට ඇවිල්ලා උන්වහන්සේගේ කුරුසිය සීකල්ලා මරණය සීකල්ලා කැඩු ශරීරය සීකල්ලා වැගුරු රුධිරය සීකල්ලා අලුත් කරගන්න අපේ ආත්මික ජීවිතය. අපි ආඥා කරමු. දාවන්ත දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. කනස්සල්ල පිළිබඳව ලකුණුත් රෝග නිర్ణයත් ඔබ වහන්සේ අපිට සිහිපත් කෙරුවා. ඒකට ප්‍රතිකාරය ගැන අපිට කියලා දුන්නා. ඒවා පිළිපදින්න අපිට ධෛර්යය දෙන්න ස්වාමිනේ, ශක්තිය දෙන්න. ඔබ වහන්සේට ඵල ඇති ප්‍රයෝජනයක් ඇති මිනිසෙක් හැටියට ජීවත් වෙන්න අපිට ධෛර්යය දෙන්න. අපි ඔබ වහන්සේගේ ශුද්ධ වූ අභිමුඛයට අපේ ජීවිත බාර කරනවා. මේ වචනේ ආසන ස්වාමිනේ අද දවසේ මේ ශුද්ධ සහභාගීත්වයට පංගුකාරකම් දක්වන හැම සහෝදරයෙක් සහෝදරියක් දරුවෙක්ම ඔබ වහන්සේගේ දේව පාමුල සිහි කළා යාඥා කරනවා.
ඔවුනොවුන්ගේ සිත් තුළ ස්වාමිනි පසුත ඇවිල්ලත් එක්ක ඔබ වහන්සේ වෙතට ඇවිල්ලා පාප උච්චාරණය කිරීමේදී අනුකම්පා කළ මැනව සුවපත් කළ මැනව නිදහස් කළ මැනව ඔබ වහන්සේ තුළ ජය ගන්නට ඔවුන්ට ධෛර්ය ශක්තිය අදත් දුන මැනව දෙවි සමිඳුනේ. ස්වාමී යේසුස් වහන්සේ පාවා දුනු ලැබූ රාත්‍රියේදී පූපයක් රැගෙන ස්තුති කොට කඩා මේ ඔබ උදෙසා කන්නා ලද මගේ ශරීරයයි මා සීකිරීම පිණිස අනුභව කරන්නයි උන්වහන්සේ වදාළසේක. ස්තුති දෙන්න. උන්වහන්සේගේ ශරීරය කැඩුවේ ඔබගේ මගේ වරද උන්වහන්සේ පිට දරාගෙනයි. තුවාල වුණේ අපේ වැරදි නිසායි. ස්තුති කරමින් එකට පංගුකාරයෙක් වෙන්න. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානත් ගෙන මේ කුසලානේ මාගේ රුධිරයෙන් පිටවන නව ගිවිසුමයි. ඔබ යම් පමණ වරින් පානය කරන්න උදේ පමණ වර මා නැවත වඩින තුරු මාගේ මරණය සිහි කිරීම පිණිස. එසේ කරන්නයි උන්වහන්සේ වදාළසේක. ප්‍රේමන්ත සහෝදර සහෝදරි මේ කුසලානේ සංකේතවත් කරන්න අපි එකිනෙකා අතර තියෙන එකමුතුකම. පාපයට සමාව. යේසුස් වහන්සේගේ නැවත පැමිණීම. රෝගීට සුවය. මානසිකව ආත්මිකව ශාරීරිකව තිබෙනා වූ විඩාවට පිළිතුර විසඳුම සහනය යේසුස් වහන්සේ හැලුවා රුධිරය තුළ තිබෙනවා. අත්දැකීම එක අපි ස්තුති දෙන්න ස්වාමීන් වහන්සේට පංගුකාරයෙක් වෙන්න. සර්ව බලධාරී මහෝත්තම ජීවමාන අපගේ දෙවි පියාණනි, අද දවසේ මේ වචනේ අසද්දී මගේ සහෝදරයෙක් සහෝදරියක් ඉන්නවද ඒ කනස්සල්ල තුල? ධෛර්ය හීන වීම තුල, තුවාල වල කඩා වැටිලා ඉන්න තැන, අසහනයට පත් වෙලා ඉන්න තැන. ඒ ආසාදනියෙන් පෙනෙන හැම කෙනෙක්ම ඔබ වහන්සේ වෙතට ගේනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ අත දිගු කළ මැනව උන්ට ඔබ වහන්සේගේ සහනය දුන්න මැනව. යේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ උතුම් ජීවමාන නාමයෙන් අපි මෙසේ ඔබ වහන්සේගෙන් ආයදිනවා. ඉතින් සදාකාල ගිවිසුමේ ලේ කාරණ කොටගෙන බැටළුවන්ගේ මහත් එළේරාවන අපගේ ස්වාමී යේසුස් වහන්සේ මළුන් කෙරෙන් නැවත ගෙනවා වූ සමාදානයේ දෙවියන් වහන්සේ තමන් ඉදිරියේ ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කාරණ කොටගෙන අප තුල කරමින් නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණ කරන සේක්වා උන්වහන්සේට සදා කාලයටම ගෞරවය වේවා. මේ උන්වහන්සේගේ උතුම් වචනයයි උන්වහන්සේට ප්‍රශංසා වේවා. ඔබට ජේසු පීඨයි සහෝදර සහෝදරිය මේ සතිය තුල මොන ප්‍රශ්නයක් වුණත් මොන විඩාවට පත් වෙන දෙයක් වුණත් මොන කනස්සල්ලක් තුල හිටියත් උන්වහන්සේ දිහා බලන්න. මොකද ඔබ උන්වහන්සේ සමග නම් ඔබ ඉන්නේ බහුතරයත් එක්කයි ඔබට ජය නියතයි. එසේ ජයග්‍රාහක සතියකට ආශිර්වාද වේවා. ජේසු පීඨයි සියලු දෙනාට.